කියන තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ සියලු දේම දැනගත්තා කියලා හිතලා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න හොඳට සිහියෙන් අහගෙන ඉන්න සිතින් කයෙන් වෙන අකුසල් පිළිබඳව පැහැදිලි කරන්න උත්සාහවන්ත වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලාත් කියනවා. ඒ වුණාට සම්මා දිට්ඨිය ගැන වැඩි පැහැදිලි කරන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය කියන දේ පත් වෙනවා. සම්මා දිට්ඨියට කියන දේ පත්වීමක් වෙන්නේ. ඒක නිසා ඒ ගැන වැඩියම ප්‍රශ්න කරන්න යන්න එපා කියලා මම කියනවා. මොකද ඒක ලැබෙන ඵලයක්. ඒක නිසා මේ සම්මා දිට්ඨිය කියන එක මග හිටියාම ලැබෙන දෙයක්. සම්මා දිට්ඨිය කියන දේ මග හිටියාම ලැබෙන දෙයක්. ඒක නිසා සම්මා දිට්ඨිය ඔස්සේ වැඩි ප්‍රශ්න අහන්න යන්න එපා. මොකද ඒක නිකන් මොකද්ද සම්මා දිට්ඨිය කියලා කිව්වහම ඒ ගැන යමක් කියන්න පුළුවන්. නමුත් අර කිව්වට ඇත්තටම සම්මා දිට්ඨිය කියලා කියන්නේ අවබෝධ වෙන දෙයක්. ඒකට තමන් මාර්ගේ හිටියාම ලැබෙන දෙයක්. ඒ විදිහට අපි හිතමු තමන් මාර්ගේ හිටියාම ලැබෙන දෙයක් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මම හිතනවා මේ මං කියන දේවල් ඇහුණා කියලා ඇහෙනවා කියලා. මං කියන දේවල් ඇහෙනවද? ඔව්. ඇහෙනවා. සම්මා සමාධිය කියලා දෙයක්ත් තියෙනවානේ. ඔය සම්මා සමාධිය අපි පිටිපස්සේ ඉඳලා පටන් ගන්න ටිකක් අපිට දැනුමක් තියෙනවානේ. දැනුම තියෙන කට්ටිය ඉන්නේ මෙතන ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් දැනුම කියන දේ අඩුවෙන් තියෙන කට්ටියවත් අපි අමතක කරන්න අරකයි. මං කිව්වේ සම්මා සමාධිය කියලා සමාධියක් ගොඩනගා ගන්නවා. මේ සම්මා කියන සමාධිය ඇත්තටම සම්මා කියන සමාධිය ගොඩනැගෙන්නේ විදර්ශනාව වඩන කෙනෙක්. එතකොට සම්මා සමාධිය ගොඩනැගෙන්නේ විදර්ශනාව වඩන කෙනෙක්. දැන් අපි හිතමු මම බොහෝ පහසුවට කියලා දෙන්න බලන්නම් හිමින්. එතකොට ලෞකික සමාධියකුත් තියෙනවා. හැබැයි ওই ලෞකික සමාධිය සමතය කියලා භාවනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. එහෙම භාවනාවක් එදා ඉඳලම තිබ්බ බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් සමතය කියලා සිත එකඟ කරගන්න භාවනාවක් තියෙනවා. සමා වෙන්න මට මම මාතෘකාවෙන් පිටටයි එන්නේ. ඒ කියන්නේ සිත කයින් වචනයෙන් වන අකුසල් තමයි මම මුලදි කිව්වේ. නමුත් දැන් මේක අර අනිත් පැත්තෙන් පටන් ගන්න සිද්ධ වුණා. ඒක ඒ විදිහට තමයි යන්නේ. දැන් සම්මා දැන් බමුණෝ භාවනා කරා බුදුවරු හිටියත් නැත්නම් ඒක සමතය. ඒක සමතේ හැටියට භාවනා කරලා සමතේ ඔස්සේ ගිහින් දැන් මම මගේ හඬපටවල මුලදී ඇහුවොත් මම කියලා තියෙනවා මේ සජ්ජායනාවලට ඇහුම්කන් දීමකින් මේ සිත සතුටු වෙන තැනකට ප්‍රීතිය ඇති වෙන තැනකට ගන්න පුළුවන්, කන්ට්‍රෝල් කරන්න පුළුවන්, එක තැනක තියාගන්න පුළුවන්, මෙල්ල කරන්න පුළුවන් කියලා මම දාලා තියෙනවා. එතකොට ඒ සජ්ජායනාවලට ඇහුම්කන් දෙනවා කියන්නේ ඔය සමතය කියන භාවනාව. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට සමතේ වඩපු අය හිටියා. බුදුරජාණන් වහන්සේත් ඒක වැඩුවා. කළා අෂ්ට සමාපත්තිය තිබ්බා. මේ වැරදි මග කියලා තිබ්බට බුදු වෙනකන් හරිද වැරදිද කියලා දැක්කේ නැහැ. එතකොට ඒ ඇත්තටම බැලුවොත් ඒ බෝසතාණන් වහන්සේගේ
මිත්‍රාය ඒ අය වැඩුවේ ඒ සමාධිය. ඒක සම්මා සමාධිය වුණේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ. එතකොට ඊට ඉස්සලා තිබ්බ සමාධියට අපි විවහාරය කියනවා ලෞකික සමාධිය. එතකොට බුදුරජාණන් වහන්සේ ওই ලෞකික සමාධියේ ඉන්න අයට තමා දේශනා නොකලත් තමා ඒ මග අනුමත නොකලත් දැන් ප්‍රශ්නයක් තියෙනවා අනුමත නොකලත් ඉන්න අයව ගොඩ දාන්න අවශ්‍ය නිසා අර එතනදී කොහොමද විදර්ශනා වඩලා කොහොමද සම්මා සමාධිය ඇති කරගන්නේ කියලා. ඒතකොට සම්මා සමාධිය කියන දේ විදර්ශනා සමාධියක් නිවන දෙසට යොමු වෙන සමාධියක් මම ඉස්සෙල්ලා සඳහන් කර ඒ සමාධිය තුල සිටින කෙනෙකුට ප්‍රඥාව වැඩෙන දෙයක්. කොට ඒ ටික හොඳට වෙන් කරලා තේරුම් ගන්න බලන්න ඒ කිව්ව ටික. දැන් සමතය කරන එක හොඳද? ඇත්තටම හොඳයි. සමත භාවනාව කරන එක හොඳයි. තමන් කැමති නම්. මොකද අර සමතය තුලින් තමන්ට දැනෙනවා විසිරී යන සිත මෙල්ල කරන්න පුළුවන් කියලා. විසිරී යන සිත මෙල්ල කරන්න පුළුවන්. ඒක පළවෙනිම දේ. එතකොට තමාගේ කෙලෙස් ටික తాවකාලිකව යට වෙනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. එතකොට තමන්ට අර self confident. ඒ කියන්නේ තමන්ට විශ්වාසයක් ගොඩ නැගෙනවා. අඩේ මේ ලෝකයේ තුල తాවකාලිකව කෙලෙස් යට කිරීම තුලින් අමුතු වූ සැපතක් තියෙනවා කායික සහ මානසික සැපතක්. ඔය ස්ට්‍රෙස් එක අඩු වෙනවා කියන්නේ ඒක. ස්ට්‍රෙස් එක අඩු වෙනවා කියන්නේ ඔය කායික සහ මානසික. බුදුරජාණන් වහන්සේ කරේ ඒකට ඈඳුවා සතර සතිපට්ඨානයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා සතර සතිපට්ඨානය ඈඳලා කිව්වා කයේ කය අනුව බලන්න කියලා. වේදනාවට වේදනාව අනුව බලන්න කියලා. අන්න එතන විදර්ශනාව. දැන් භාවනා කරපු කෙනෙකුට දැනෙනවා සතුටක්. කයි සතුටක් ධ්‍යාන මට්ටමකට ආවහම ආර්ය ඵල හතරෙත් ඕක තියෙනවා. ධ්‍යාන මට්ටමකට ආවහම කයේ සතුටක් තියෙනවා, සිතේ සතුටක් තියෙනවා. ඒ සතුට හැබැයි ආර්ය ඵල හතරේදී එන සතුට අතහැරීම පැත්තකට පුරුදු කරමින් ලැබපු සම්මා ඥානයක් වෙනවා. ඥානයක්. ඒ ඥානය අර විස්කම්පන වශයෙන් ප්‍රහාණය කරපු කෙනෙකුට ලැබෙන්නේ නැහැ. එයා විදර්ශනා වඩන්න වෙනවා. එයාට ඒක ලබන්න. ඒකට තමයි කායානුපස්සනාව, චිත්තානුපස්සනාව කියලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට සමතය කරන්න ඉඳගන්න ඉස්සරලා ඔන්න ඔය ටික කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව දැනගෙන ඉන්න ඕනේ මොකද්ද කියලා. ඒගොල්ලෝ නොදන්නවා නම් ඒගොල්ලොන්ට අර සැපත පිළිබඳ එතනින් නවතිනවා. ඒ සැපත නිවන කියලා හිතෙනවා. ඒක තමයි සදාකල් සැපත කියලා හිතෙනවා. ඒක වැරදි අදහසකට තියාගෙන හිටිය කට්ටිය එදා සමාජෙත් ඉන්නවා, අද සමාජෙත් ඉන්නවා. නමුත් අර විදර්ශනා සමාධිය එහෙම නැත්නම් සම්මා සමාධියට පත්වෙන කෙනෙකුට අර සැපයි කියන තැන කයෙන් එන සැපතත් වේදනාව සිත තුළින් එන සැපතත් ඒකේ අවබෝධයක් ලබනවා. යා ඒක අවබෝධය තුළින් යන සැපතක් තියෙනවා. ඒ සැපත තුළ ඇලීමක් නැහැ. අනිතරයි වෙනස. අර හැමතැනම සැපත පිළිබඳ අනවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ කයට සැපතක් දැනෙනවා, තමන්ගේ සිතට තමන්ගේ වේදනාව කියන තැනට සැපත මේ සුඛයක් දැනෙනවා. සුඛ වේදනාවක් දැනෙනවා. නමුත් ඒ දෙක තුල අතර తాවකාලික දෙයක් තමයි ඒ සිදුවීම. ඒක නිසා නැකිටලා සමතෙන් නැකිට ගමන් ටික වෙලාවක් යනකොට එතනින් එයාව මිදෙනවා. ටික වෙලාවක් යනකොට එයාව මිදෙනවා. ඊට පස්සේ එයාට
එයා ආයේ ලෞකික ලෝකයට වැටෙනවා. එයා ලෞකික ලෝකයට වැටෙනවා. එයාට අර ස්ථීර වූ ආර්ය සමාධියක් ගන්න බැරි වෙනවා විදර්ශනාව දියුණු නොකරපු නිසා. ඒ ස්ථීර වූ විදර්ශනා සමාධිය එන්නේ ඒක අපි කියනවා ප්‍රඥාව කියලා. ඒක ඇත්තටම අවබෝධයක්. අවබෝධයක්. නිකන් ලේසියෙන් ගන්න බෑ එයාට. නිකන් ලේසියෙන් ඒ අවබෝධය ගන්න බෑ. ඒක හරි අපහසුයි. ඇයි අපහසු කියලා මගෙන් ඇහුවොත් ඔය භාවනා කරනවනේ ඒගොල්ලන්ට සැපතක් දැනෙනවා ධ්‍යාන වඩන්න පුළුවන් වෙන්න පුළුවන්. මම නෑ කියන්නේ. ධ්‍යානයකට එන්න පුළුවන්. හැබැයි ආර්ය ධ්‍යානයක් ස්ථීර වූ සමුච්ඡේද ලෙස කෙලෙස් ප්‍රහාණය කරන ධ්‍යානයක් ලබන්න ලීසි නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම අද ඒ හේතුව කියලා දෙන්නම්. සමහර අය අහනවා මම හුඟක් හොඳ කෙනෙක්. මම ගොඩක් පින් කරනවා. මම සිත කොහොම වෙත්තත් ඒ අය කියන දේ ඇත්ත. මම කය වචනයෙන් අකුසල් කරන්නේ නැහැ කියන එක ඇත්ත. මම ගොඩාක් භාවනා කරනවා මට ධ්‍යාන වඩන්න පුළුවන්. පිළිගන්නවා. ධ්‍යාන වඩන්න පුළුවන්. මම නෑ කියන්නේ. හොඳ මිනිස්සු. හොඳ මිනිස්සු. ඇයි මට ආර්ය ධ්‍යාන වැඩෙන්නේ නැත්තේ කියලා අහනවා. මම අද ඒකට උත්තරේ කියලා දෙනවා. උඹලා මේ දහම අහලා නැති වෙන්න පුළුවන්. මේ දහම අහලා නැති වෙන්න පුළුවන් ආයේ. ඒකට ප්‍රධාන හේතුව තමන් අල්ලගෙන ඉන්න වැරදි දෘෂ්ටිය. වැරදි දෘෂ්ටීන් ගොඩක් තියෙනවා එයාට. ඒ කියන්නේ තමන්ට ඇතිවන සිත දෘෂ්ටියක් කියලා තමන්ගේ සිතට දැනෙනවා. දැන් අපි දෘෂ්ටි කියලා වැරදි දෘෂ්ටිය. අපි කතා කරන්නේ වැරදි දෘෂ්ටිය. දැන් වැරදි දෘෂ්ටිය කියලා කිව්වොත් අපි කියමු පින් කරන කෙනෙකුට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලොන්ගේ භාෂාවෙන් ඒගොල්ලෝ කියන්නේ කිසිම අකුසලයක් අකුසල කියන වචනේ නෙමෙයි ඇත්තට මෙතන එන්නේ. අපි පින් කරන්නේ. ඒගොල්ලෝ පාවිච්චි කරන වචනේ අකුසලයි. අපි ගන්න දැනගන්න ඕනේ ඒගොල්ලෝ මොකද්ද කියන්නේ කියලා. හොඳ මිනිස්සු. භාවනා කරනවා, සිල් ගන්නවා නෑ කියන්නේ. හැබැයි ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා ඇයි ආර්ය ධ්‍යානයක් වැඩෙන්නේ නැත්තේ? ඇයි ආර්ය ඵලයකට එන්නේ නැත්තේ කියලා. ඒකට මම විස්තර කිරීමක් කරන්නම්. මිනිස්සු දැන් මේ ලෝකයේදී විතරක් නෙමෙයි මේ සසරේ ඊටමත් අනන්ත වූ සසරේ බොරු කියනවා. කේලම් කියනවා. පරුස වචන කරනවා. කමක් නැහැ සාමාන්‍ය කෙනෙකුට නම්. ආර්ය උපවාද කරගෙන ඉන්නවා. සමහර අය ආර්ය උපවාදය කරගෙන ඉන්නවා. දැන් අද මේ කොටස මම සම්බන්ධ කරන්නේ දෘෂ්ටිය හටගන්නේ ඕවා නිසා. දැන් මේ මම වචනයෙන් කිව්වේ කයනුත් එහෙමයි. සත්තු මරණෝ. මේක තමයි ඊටාත්ම භයානක දේ. කුඩා සත්තු පවා මරණෝ. මැරුවා. මිනිසුන්ට ගහනවා හිංසා කරනවා. කාමයේ වර්ධවා හැසිරෙනවා. කාමයේ වර්ධවා රජවරුත් හැසිරෙනවා. රජවරුන්ට භාර්යාවෝ ඉන්න පුළුවන් 300ක් 400ක්. එතකොට කොහොමද කාමයේ වර්ධවා හැසිරෙනවා කියලා කියන්නේ? රජ සෝතාපන්න වෙනවා. රජතුමා සෝතාපන්න වෙනවා. හැබැයි භාර්යාව 300ක් විතර ඉන්න පුළුවන්. එතකොට කොහොමද රජතුමා අපිට අනුව නම් එක භාර්යාවයි. එහෙම නැත්නම් එක ස්වාමි පුරුෂයෙක්. රජතුමා කාමයේ වර්ධවා හැසිරෙනවා කියන්නේ 301ක් ගන්න බෑ. රජතුමාට 301ක් ගන්න බෑ සෝතාපන්න නම්. 300 පරිහරණය කරන්න පුළුවන්. ඒක තවදුරටත් මට දීර්ඝ වශයෙන් විස්තර කරන්න පුළුවන්. ඔබ කාමයේ වර්ධවා හැසිරෙනවා නම් ඔබේ භාර්යාව වූ ස්වාමි පුරුෂයා කැමති වෙන්නේ. යාගේ සිත රිදෙනවා. රජතුමාගේ 300 භාර්යාව 301 දෙනා නිසා සිත රිදෙන්න පුළුවන්. එතකොට ඒ පැත්තෙනුත් රජතුමා පරාදයි.
රජතුමා කාමයේ වර්ධවා හැසිරෙනවා 300ක ගත්තා. රජතුමා සෝතාපන්න නැහැ. ඔන්න ඔය වගේ අතීතයේ බොහෝ වැරදි වැඩ සිතින් කයින් කරපු නිසා ඒ කරන අවස්ථාවේදී ශක්තියක් ගොඩනැගෙනවා. ශක්තියක් ගොඩනැගෙනවා. ඒ ශක්තිය පල්වෙවි ඉදිරියට ඇවිල්ලා සිත් සකස් කරවනවා. සිත් සකස් කරවනවා කොයි ආකාරයටද? සිත් සකස් කරවන්නේ කොයි ආකාරයටද? වැඩිපුරම ඒක පල් වෙලා කරන්නේ දෘෂ්ටීන් ගොඩනගනවා. දෘෂ්ටිය කියන්නේ වැරදි දෘෂ්ටිය. වැරදි දෘෂ්ටිය කියලා කියනකොට අපි දැන් අකුසල් සිතක් බලමු. ඇයි මේ වැරදි දෘෂ්ටියක් ගොඩනගන්නේ? මෙතනදී මොකක්ද තියෙන ප්‍රධානතම දෘෂ්ටිය? අතීතයේ කරපු දේවල් කයින් වචනයෙන් කරන අවස්ථාවේදී නොදන්න කමක් තියෙනවා. කාරණය දන්නේ නැහැ. ඒ සිතේ කාරණය දන්නේ නැහැ. ඒ සිතේ සත්‍ය දන්නේ නැහැ. ඒ සිතේ සත්‍ය දන්නේ නැහැ අතීතේ හරි. දැන් අපි කියමු වර්තමානයේ කට්ටිය කරනවා. දැන් මේ කියන අය සිල්වත් නේ ඒගොල්ලෝ කියන දේ අපි බලමු ඒගොල්ලොන්ට ඇයි මේ ආර්ය මගට පිවිසෙන්න බැරි කියලා. ඒ අවස්ථාවේදී සිතේ කරන අවස්ථාවේදී මේ ලෝකේ පවතින සත්‍ය කියලා දෙයක් තියෙනවා. සත්‍ය දෙයක් තියෙනවා. බොරු සත්‍ය කතා කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නත් පෙර තිබ්බා. අපි ඒකට කියනවා පංචශීලය. පංචශීලයට වැඩි තිබ්බා කියලා කියනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා ඔය විදර්ශනාව තමයි නොතිබිය. එතකොට ඒගොල්ලෝ පින් කරා. ඒ දවස්වල හිටිය අය. ඒ කියන්නේ සත්‍ය වචන කතා කරා. නැත්තම් ඒක කරේ නැත්තම් මේ භාවනා කළා මේ අර ලෞකික සමාධිය ලබන්න බෑ. ඒගොල්ලොන්ට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. වැරදි වැඩ කරනවා. එතකොට සත්‍ය කතා කරා. සත්තු මැරුවේ නෑ ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝ සත්‍ය දේ හඳුනගෙන හිටියා. ඒක නිසා ඒගොල්ලොන්ගේ අකුසල් සිතක ගොඩනැගෙන දෘෂ්ටිය වැරදුනේ නැහැ. දිට්ඨිය කියන චෛතසිකය. දිට්ඨිය කියලා චෛතසිකයක් තියෙනවා. ඒ දිට්ඨිය කියන චෛතසිකය ඒගොල්ලොන්ට තිබ්බේ නැහැ. ඒගොල්ලොන්ට තිබ්බේ නැහැ. එතකොට ඒගොල්ලොන්ගේ සිත විදර්ශනා කුසල් කියලා කියන්නේ ඒගොල්ලොන්ගේ සිත පින් සිතක් ගොඩක්. මම ඔබට පෙන්වනවා ෆ්ලිප් වෙන තැන. ඒ කියන්නේ මාරු වෙන විදිය. අකුසල සිත්වල තියෙනවා චෛතසික වැදගත්ම දෙකක්. එකක් තමයි දිට්ඨිය කියන චෛතසිකය. අනිත් ඒවත් වැදගත් නෑ කියන්නේ. දිට්ඨිය කියන චෛතසිකයේ ඒ සිත තුල කරන්නේ නොදන්න කමක් දක්වනවා. දැන් අපි කියමු බොරු කියනවා කියලා යම් කිසි කෙනෙක් කිසි බණක් දන්නේ නැති කෙනෙක් බොරු කියනවා. එයා නොදන්න කමක් තියෙනවා. මොකද එයා ඒ අවස්ථාවේදී නොදන්නේ සත්‍ය වචන කතා කරන්න ඕන කියන දේ දන්නේ නැහැ. දැන් අනිත් කයින් වචනයෙන් වෙන අකුසල වලටත් ඒකයි වෙන්නේ. පරුෂ වචන කියනකොට පරුෂ වචන කියන්න හොඳ නැහැ කියන දේ දන්නේ නැහැ එයා. වර්තමානයේත් සමහර අය ඒක කරනවා සසර පුරාවටම ඒක කරමින් එනවා. ඒ එන්නේ දිට්ඨිය කියන දේ අර දිට්ඨිය කියන දේ ඒ සිත්වල හට ගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙකුට අර අපි බුදුදහමේ දන්න විචිකිච්ඡාව කියන දේ ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලොන්ට විචිකිච්ඡාව කියන දේ අර්ථ දැක්වීමක් කවදාකවත් අද සමාජයේත් හම්බ වෙලා නැහැ. මේ විදියට කියලා දීලත් නැහැ. මං හිතන්නේ ඔබට. ඇයි බං එහෙම කිව්වේ කියලා. මෙන්න මේ දහම් සාකච්ඡාව හොඳට අහගෙන හිටියොත් තේරෙනවා. දැන් මං කිව්වා කයින් වචනයෙන් කරන අකුසල් ටික නිසා ඇත්තට මේක නිසා තමයි සක්කාය දිට්ඨිය ගොඩනැගෙන්නේ. සක්කාය දිට්ඨිය ගොඩනැගෙන්නේ ඒක නිසා. මොකද්ද ඇත්තටම ගොඩනැගෙන්නේ කියලා බැලුවොත් විචිකිච්ඡාව.
මොකද්ද විචිකිච්ඡාව? තිසරණ කෙරෙහි සැකය. අපි කරන යම් කිසි මගක ඉඳලා තමන්ට සිත පිරිසුදු කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ ශික්ෂාවන් 3 අපිට සැකයි. මම මේ ඔබට මූලික වශයෙන් කියන්නේ ඔය හරියටම අර විචිකිච්ඡාවේ ඔලුවට ගහලා. එතකොට අර හිටියද නැද්ද අපි යනවද අපි ඒක සැකයි. එතකොට පටිච්ච සමුප්පාදයේ සැකයි. අට ස්ථානයක සැකය උපදිනවා. හරියටම ඔලුවට ගැහුවොත් විචිකිච්ඡාවේ. ලේසි නෑ ඒ ටික පොතේනේ පාඩම් කරන්නේ. ඕක වටා ගොඩ නැගෙන දෘෂ්ටීන් ඊට වැඩිය ගොඩාක් විශාලයි. ගොඩක් විශාලයි. ඒ දෘෂ්ටීන් නිසා තමයි ගස් ගල් වඳින්නේ. හැබැයි දැන් ඉන්නේ සිතට එන ස්පර්ශයක් හැටියට දෘෂ්ටියක් හැටියට. ඒගොල්ලෝ මේ අවස්ථාවේදී මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ අවස්ථාවේදී අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කයෙන් වචනෙන් අකුසල් නොකරන්න පුළුවන්. පව් වැඩ නොකරන්න පුළුවන්. හැබැයි අර සිතෙන් එන දෘෂ්ටිය පල් වෙවි ඇවිල්ලා අතීතයේ කරපු දේවල් එකතු වෙලා ඇවිල්ලා ඒ දෘෂ්ටිය නිසා මේ වැරදි දේවල් සක්කාය දිට්ඨිය හැටියට ගොඩනැගිලා තියෙනවා. දැන් ඉන්නේ මනසේ. මනසට ස්පර්ශ වෙලා තියෙනවා. මනසේ පැල්පදියම් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා බණ ගොඩාක් දන්නවා මම පිනුත් කරනවා ඇයි මං ආර්යසිත මට ගොඩ නැගින්නේ නැත්තේ කියලා. දැන් මං කියලා දුන්නා ඒක. මං කිව්වේ අර විචිකිච්ඡාවේ තියෙන අටට වැඩිය ඒවා එකතු වෙලා තියෙන ප්‍රමාණය වැඩි. ඒක කොහොමද එකතු වෙලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්නේ? මේ අවස්ථාවේදී මේ පුද්ගලයා පව් වැඩ කරන්නේ නැහැ හැබැයි. හැබැයි දෘෂ්ටිය ස්වරූපයෙන් සක්කාය දිට්ඨිය ඒගොල්ලොන්ට ගලව ගන්න බෑ. ඇයි මේ සක්කාය දිට්ඨිය ගලව ගන්න බැරි? අර සක්කාය දිට්ඨිය ගොඩ නැගින ලෙස තමා තුළ සිතින් එන දෘෂ්ටීන් වැරදි. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම භාවනා කරත් කොච්චර පින් වැඩ කරත් ඒ කෙනෙක් ඉඳලා හිටලා යාට හිතෙනවා අඩේ පොඩි සැකයක් තියෙනවා ධාතු වැන්දොත් හොඳයි කියලා. ඒ දෘෂ්ටිය අල්ලගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටම විතරයි වැරදි දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය නිසායි සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්න බැරි වෙන්නේ. ඒ දෘෂ්ටිය තියෙන නිසා එයා ආර්ය ඵලයකට තියෙන සම්මා දිට්ඨිය දියුණු වෙන්නේ නැත්තේ. දැන් එයා බැලුවොත් අද කාලේ හැටියට එයා විදර්ශනා වඩනවා. එයා කියන්නේ එයා විදර්ශනා වඩනවා. එයා ආර්ය සිතකට එන්නේ නැහැ. එයාගේ දැනුම හැටියට. එයා මේ විදියට දාම අහලා නැහැ. මේ දෘෂ්ටියක් මගේ ළඟ තියෙනවා මම බලා ගන්න ඕනේ මේ දෘෂ්ටිය මොනවද? හරියට තියෙනවා මිනිසුන්ට දෘෂ්ටි. සමහර අය හිතනවා බණ ඇහුවහම මම ගොඩක් දන්නවා බණ. හැබැයි මට අහන්න දෙයක්වත් නැහැ. ටිකක් කතා කරනකොට තේරෙනවා ඇලිලා ඉන්න දෘෂ්ටිය. තේරෙනවා. අපිට නොතේරුණත් බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේ දෘෂ්ටිය මොකක්ද කියලා. හැබැයි හොඳ කට්ටිය පින් කරනවා ඒගොල්ලොන්ට හැටියට. විදර්ශනත් වඩනවා. භාවනාත් කරනවා. නමුත් ඒගොල්ලෝ අර අට ස්ථානයක විචිකිච්ඡාව සොයමින් යනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක ගොඩ නැගින්න තමා වටේ තියෙන වැරදි දෘෂ්ටීන් ටික අවබෝධ කරගන්න. එතකන් ඒගොල්ලෝ සෝතාපන්න වෙන්නේ නැහැ. තමන්ම බලන්න ඕනේ තමන්ගේ මොනවද තියෙන්නේ. සමහර අයට දහම සැකයි. දහම සැක කරවන්න පුළුවන්. කොච්චර බණ ඇහුවත් කොච්චර දහම් දැනුම තිබ්බත් ඒ අයව දහම සැක කරවන්න පුළුවන්. ඒ අය ලියන දේවල් කියන දේවල් තේරෙනවා. ඊට ස්ටෙප් 2-3ක් යනකොට එයා මේ කිව්ව දේ බොරු එතනදී බොරු කරවන්න පුළුවන් එයාට. ආයාට රිවර්ස් එකට එන්න බෑ. ඒ වෙන්නේ වැරදි දෘෂ්ටි නිසා. ඒ වැරදි දෘෂ්ටීන් හිත තුලින් Tamanට එන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සසර පුරාවට කරපු කයෙන් වචනයෙන් කරපු වැරදි නිසා.
අපි ඔකට අභිධර්මයේ කියනවා සෝමනස්ස සහගත සාධාරණද අසාධාරණද කියලා චෛතසික 6ක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, මෙත් කරුණා මුදිතා ප්‍රඥා. දැන් බලන්න ඒක හරියට අභිධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඔය කයෙන් වචනෙන් අපි සම්මා ආජීව කියන්නේ කයෙන් වචනෙන් කරන යහපත් රැකියාව. කයෙන් වචනෙන් යහපත් රැකියාව. එතකොට සම්මා ආජීවයේ එකතුලේ ඔය තුන දියුණු නොකරපු කෙනෙකුට කරුණා මුදිතාව ලේසියෙන් එන්නේත් නැහැ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සමහර අය ඔය කයෙන් වචනෙන් සම්මා ආජීව, සම්මා වාචා, සම්මා ඒ කියන ටික වචනෙන් කළා යාට කියනවා යාගේ විදියට මට කරුණාවත් මුදිතාවත් තියෙනවා. ඇත්තටම යාට සම්මා දිට්ඨිය නැහැ. ප්‍රඥාව නැහැ. ඇයි මේ ප්‍රඥාව නැත්තේ? ඇයි මේ ප්‍රඥාව නැත්තේ? යාට විචිකිච්ඡාව තියෙනවා. දැන් විචිකිච්ඡාව කියලා කොහෙනකොට අටස්ථානයක සැකිය කියලා තියෙනවා. අටස්ථානයක සැකියටත් වැඩිය ගැඹුරු එයාට තියෙන වැරදි දෘෂ්ටීන්. ඒ වැරදි දෘෂ්ටීන් ගොඩ නැගෙනකොට තමයි අටස්ථානයක සැකේ තියෙන්නේ. ඒක නිසා එයා සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැහැ. හැබැයි එයා හොඳ මිනිහෙක්, හොඳ මිනිස්සෙක්. සම්මාදිට්ඨියටපත් නොවන හේතු තියෙනවා. එකක් තමයි කියන්නේ අපි කුක්කුච්චය කියලා කියන්නේ. කුක්කුච්චය ඒකත් අකුසලයක්. කුක්කුච්චය කියන්නේ අතීතයේ කරපු දේවල් කෙර පසුතැවිලි වෙනවා. පින් හෝ පව් හෝ මොනවා. අනාගතයට කරන්න යන දේවල් වල කරපු දේවල් වල යා පසුතැවිල්ලක් ගන්නවා. අනාගතයට කරන්න දේවල් පිළිබඳ යාට පශ්චස්තාපය. ඒ කියන්නේ යා හැමතිස්සම සිත යාගේ විසිරෙනවා. යාට හැමතිස්සම සැකයක් තියෙනවා කරපු දේවල් ගැන. දැන් මම කිව්ව විදිහට කරපු දේවල් ගැන සැකයක් තියෙනවා. සත්තු මැරුවා, කවුද සත්තු නොමරහින්? අපි සෑම දෙනාම සත්තු මරලා තියෙනවා. සත්තු මරණ ගතිය සිතේ තියෙනවා. මිනිස්සුන්ට බනිනවා, ගහනවා, පරුස වචන කියනවා. මං කිව්වා ආර්ය ප්‍රවාදයට ආව වුණාම ලීසි වෙන්නේ. ආර්ය ප්‍රවාදයට ආව වුණාම ලීසි වෙන්නේ. දැන් ඒක වෙනම කර්ම ශක්තිය ප්‍රබලයි. ඒ අයට ඒක නිසා අර දෘෂ්ටිය ප්‍රබල වෙනවා. දෘෂ්ටිය ගලව ගන්න දෙන්නේ. ඒ දෘෂ්ටිය සිත්වලට එකතු වෙලා පල් වෙලා දෘෂ්ටි ස්වරූපයෙන් එන්නේ. වැරදි දේවල්මයි ලෝකේ පෙන්වන්නේ ඒගොල්ලන්ට. ඒ වැරදි දේවල් ඒගොල්ලොන්ගේ සිත සත්‍ය කරලා පෙන්නනවා ඒගොල්ලෝ. ඒක නිසා ඒගොල්ලන්ට සක්කාය දිට්ඨිය ප්‍රහීන කරන්න වෙනවා. ඒගොල්ලෝ ඒ කරන අවස්ථාවේදී සැඟවෙන දේවල් මං කිව්වේ. දැන් අපි හිමු අතීතේ සිතින් කයින් වචනෙන් යම් කිසි අපුඤ්ඤාභි සංකාර වැරදි දේවල් කරනකොට ඒගොල්ලොන් දහමාලා නැති නිසා ඒගොල්ලන්ට විචිකිච්ඡාව ගැන කිසිම අදහසක් නැහැ. ඒ තියා බොහෝ අයට අර සත්‍ය කියන්න ඕනේ කියන සත්‍යවාදී අදහසවත් නැහැ. දැන් ඒ දවස්වල තිබ්බ බවුනුන්ට තිබ්බ දේ සමහර අයට තිබ්බේ නැහැ. අද ඒක තියෙනවා. ඒගොල්ලෝ මේ ඇයි බොරු නොකිය ඉන්න ඕනේ කියලාවත් දන්නේ නැහැ. ඒ බොරු නොකියා ඉන්න ඕනේ කියන දන්නේ නැති කෙනෙකුට තේරුම් කරගන්න පුළුවන් ද මගේ ආත්මය කියන ලක්ෂණය. ඇත්තටම සංගවිලා තියෙන්නේ ඒකයි. බොරු කියන කේලම් කියන තැන්වල තියෙන්නේ මගේ ආත්මය කියන දැඩි වූ ග්‍රහණයකින් අල්ල ගන්න ටික. එහෙම කෙනෙකුට භාවනා කරන්න පුළුවන්ද? බෑ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ දහම. මේ දහම ඒගොල්ලෝගේ සිත තුළ පහසුවට තියාගෙන නැහැ සමතය වඩන්න ඉස්සෙල්ලා. මොනවද හොයන්නේ කියන එක මේ විදියට අහලා නැහැ. මේ විදියට අහලා නැහැ. දැන් මේ ටික හරියට මේ අපුඤ්ඤාභි සංකාර කොහොමද අපිට කරපුවා මේ දෘෂ්ටීන් වශයෙන් සිත තුළට එනකොට S2 වහගත්තාම ඕවා එනවා.
අනුසය වශයෙන් ඒ කියන්නේ සිත යට සැඟවිලා තියෙන දේවල් උඩට එනවා. එයා දන්නේ නැහැ ඒක විදර්ශනා වඩන්න. එයා දන්නේ නැහැ ඒක විදර්ශනා වඩන්න. ඒක විදර්ශනාවේ මූලිකම තියෙන දේ තමයි එතන අල්ලන තැන තියෙන්නේ මම කියලා අල්ලනවා. මගේ කියලා දැඩිව ගන්නවා. කාල මුක්ත බව තේරුම් ගන්න උත්සාහයක් වෙන්නේ නැහැ. සමුදය නිරෝධය කියන හේතුඵල දහමට එයා තල්ලු වෙලා නැහැ. මෙහෙම අහලා නැහැ බණ එයාට. ඒක එනවා එයාගේ අරමුණක් හැටියට ඉබේම එනවා. එයා අපි කියමු සමාධියටපත් වුණා කියලා. එයා දැන් සමතේ වඩලා සමාධියකටපත් වෙනවා. සමාධියකටපත් වුණාම එයාගේ සිතට ඉබේම එනවා. එයාට හරියට තෝරලා බේරලා ගන්න බෑ. දැන් ඇඟ සනීපයි කියලා කියනවා නම් ශරීරයේ සනීප ස්වરૂපය එන්නේ ශරීරයේ බරක් තිබෙන නිසානේ. ශරීරය තුර බරක් තියෙනවා. අපි ඒකට තමයි ඔය ස්ට්‍රෙස් එක කියලා කියන්නේ. ඒ ස්ට්‍රෙස් එක කියන දේ අපිට ශරීරයේ බරක් වගේ අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක නම් උතර භාවනා කරන අයට ඕක තේරෙනවා. ඒ ස්ට්‍රෙස් එක අඩු වෙගෙන එනකොට ශරීරය තුල තියෙන බරගතිය අඩු වෙනකොට සැපතක් දැනෙනවා. සනීපයක් දැනෙනවා. ඒකයි වෙන්නේ. ඒ සනීපය ධර්මයේ අර්ථ දක්වන්නේ ආ විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහීන කරා කියලා. වේදනාවටත් එහෙමයි. එතකොට ඒගොල්ලන්ට කය වේදනාව දැනෙන්නේ නැහැ. මේ භාවනා ස්ටේජ් එකට ආවහම කයක් තියනවද කියලා දැනෙන්නේ නැහැ. ඒ ධ්‍යානයකපත් වුණාම ආර්ය ධ්‍යානයක් හරි අනිත්‍ය ධ්‍යානයක් හරි පත් වෙච්ච කෙනෙකුට කයක් තියෙන බව හැඟෙන්නේ නැහැ. එතකොට වේදනාවක් දැනෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අර තමන්ගේ සිතට ඇති කරන බරගතියක් දැනෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලු උඩ පාවෙනවා ඔය කියනවා ඒ කතා ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒ කියන ආකාරය කොච්චර නිවැරදිද දන්නේ නැහැ. නමුත් මම අර කිව්වා වගේ සියුම් බවක් දැනෙනවා කයට. ඒක සැපතක්. වේදනාවටත් වේදනාව සියුම් බවක් දැනෙනවා. වෙලා තින්නේ ඒ සියුම් බව විඳින කෙනෙක් ඉන්නවා. ඒකයි විස්කම්බන ප්‍රහාණය කියන්නේ සියුම් සැප වූ වේදනාව හෝ සැප වූ කායික සැප විඳින කෙනෙක් යාට ඉන්නවා. ඒ සමාධිය තුල ඉන්නකොට. නමුත් විදර්ශනාව තුලින් ආර්ය සමාධිය තුල ඒක අවබෝධයකට තල්ලු වෙනවා. ඒ අවබෝධයකට තල්ලු වුණ කෙනෙකුට තමයි අපි කියන්නේ එයා සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරා කියලා. එතකොට වැදගත්ම දේ මම මගේ ආත්මය කියලා කාල මුක්ත බව යගුලන්ට තේරෙන්නේ නැහැ. ඒක තමයි අර කුක්කුච්චය කියලා කියන්නේ. කුක්කුච්චය කියලා කියන්නේ අතීතේ කරපු දේවල් අනාගතයට කරන්න තියෙන දේවල් කුක්කුච්චේ තියෙනවා යාට. ඒකත් අකුසලයක් නේ කුක්කුච්චේ කියන්නේ. ඒක දැන් නිකන් ඉන්නකොට භාවනා කරනකොට ওই කුක්කුච්චේ එනවා. මම අර වැරදි කරා මේ වැරදි කරා. එතකොට මේ විදිහට දහම අහලා මේ කුක්කුච්ච මං කිව්වේ කාල මුක්තයි කියලා විදර්ශනා වඩා ගන්න බෑ. ඒක මගේ ආත්මය කියන දේ හරියට නුවණින් දකින්න නැත්නම් දැක්ක දේ අනිත්‍යයිනි අනාත්මයිනි කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒක නුවණින් තමන් ඒ අරමුණ දකින්න ඕනි. ඇයි මම මේක අනිත්‍ය කරන්නේ කියලා. ඇයි මට එන මේ සැප වේදනාව අනිත්‍ය කරන්නේ කියලා දැනගන්න ඕනි. ඇයි මං එහෙම කරන්නේ? එන අරමුණ අනිත්‍ය කරන්නේ කියලා දැනගන්න ඕනේ. ඇයි මං එන අරමුණ මට දෘෂ්ටියක්සේ තිබ්බ අරමුණ මං ඇයි අනිත්‍ය කරන්නේ? එන අවස්ථාවේ අරමුණ යම් කිසි දෙයක් හේතුවක් නිසා එන්නේ. අවබෝධය කියන්නේ ඇයි එන හේතුවට මම මේක අනිත්‍ය කරන්නේ අනාත්ම කරන්නේ මොකක්ද? ඇයි කියන දේ තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒකයි අවබෝධය කියන්නේ. ඒකයි විදර්ශනාව කියන්නේ. ඒකයි අපහසු මේක. මෙන්න මේ ටික දන්නේ නැහැ හරියට. භාවනා කරන්න ගියාට. බොහෝ අයට පුළුවන් අර සමාධියට එන්න. නමුත් එතනින් යහපැත්තේ එන දෙයට කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අනිත්‍යයිනේ. අනිත්‍යයිනේ කිව්වට අර අවබෝධය ගොම. එතකොට සමාධිය කිටියට අවබෝධය ගොම නම් සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැහැ.
සම්මාදිට්ඨියටපත් වෙන්නේ. එතකොට යා සෝතාපන්න වෙන්න සුත්තමේ ඥානය. දැන් කියන්නේ ඒක හරි ඒක වැරද්දක් නෑ. බණ අහගෙන ඉන්නකොට හරි ධර්ම කරුණක් මෙනෙහි කරාමයි තමන් සෝතාපන්න වෙන්නේ. හොඳම දේ කරන්න පුළුවන් ඔය සමතිය වඩලා ටිකක් වෙලා ගියාට පස්සේ ඔය ධර්ම කරුණු ගැන මෙනෙහි කරන්න. තමන්ට තියෙන දෘෂ්ටීන් ගැන මෙනෙහි කරලා බලන්න මම මගේ ආත්මය කියන දේ ඇත්තටම නුවණකට හසු කරගන්න පුළුවන්ද කියන දේ. ඒක තමයි විචිකිච්ඡාව ගලවලා යනවා කියන්නේ. මේ විචිකිච්ඡාව පදපූර්ණ වෙනවා කියන්නේ ඒකයි පටිච්චසමුප්පාදේ. ඒක Taman නුවණින්ම ගැඹුරු ලෙස විමර්ශනය කරන්න වෙනවා. විමර්ශනය කරන්න පාස්තු වෙනවා. දැන් සමාධියක හිටියා කියමුකෝ මෙහෙම සමාධිය ඉඳගෙන ඉන්නකොට සමාධිය ඉන්න පුළුවන් Taman. හොන්දට භාවනා කරපු කෙනෙකුට ෂණිකව සමාධිය ගන්න පුළුවන් එයාට. ෂණිකව සමාධියට එන්න පුළුවන්. ඒකයි ඔය චුතිසිතේදී සමාධියට ආපු ගමන් ඒගොල්ලෝ ගිහින් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා කියන්නේ. එහෙම නැත්නම් අරූපාවචර ඒගොල්ලෝ හොඳ දක්ෂයි විනාඩියක් දෙකක් යන්නේ ඒගොල්ලෝ ෂණිකව සමාධියට එන්න පුළුවන්. සිත ඉඳගෙන ඉන්නකොටම පුළුවන් සමාධියට එන්න. Taman නැකිట్లా ගියත් දැන් ඇහැ අරගෙන ඉන්නේ. Tamanගේ සමාධිය ටික වෙලාවක් තියෙනවා. ඒ කාලේ ඇතුළත ඒ ගත්ත සමාධිය ඇති Tamanට අර දෘෂ්ටියක් හැටියට එන මනසට එන අරමුණ සක්කාය දිට්ඨිය ගලව ගන්න. මම ඔබට පොඩි උපකාරයක් කරලා බලන්න. ඒ කෙනාගේ ලෞකික වඩන සමාධිය මත ඉඳලා ඇස් අරගෙන Tamanට ඇස් වහගෙන තමයි උගක් කට්ටිය සමතේ වඩන්නේ. මම කිව්වේ ආනාපාන සතිය නෙමෙයි ආනාපාන සතියකින්ද ඇස් අරගෙන කරන්න පුළුවන්. ඇස් අරගෙනයි තියෙන්නේ. ඇස් වහගෙන කරන්න පුළුවන්. නමුත් ඇස් අරගෙනත් ඒ ආනාපාන සතියට එන්න පුළුවන්. නමුත් අර ලෞකික වූ සමාධිය වඩපු කෙනෙක් ඒගොල්ලෝ ටක් ගාලා සමතයක් ගන්න පුළුවන් එක පාරට. ඒ සමතය ස්වල්ප වේලාවක් තියෙන්නත් පුළුවන් අර ඒ කියන්නේ විස්කම්බන වශයෙන් කෙලෙස් නෑ. අපි ඒකට කියනවා තව වචනේ පංච නීවරණ යට වෙලා කියලා. ඒ ෂණික විනාඩි කීපයේ ඇති අර සක්කාය දිට්ඨිය ගලව ගන්න. දහම් කරුණක් මෙනෙහි කරලා. අහපු දෙයක් මෙනෙහි කරලා. අහපු දෙයක් හරි තමන්ගේ දෘෂ්ටිය කෙරෙහි යථා අවබෝධය ලැබලා. කුසලයේ විදර්ශනා වඩලා. ඔය ඔක්කොම වචන එකයි. ඒ කෙනෙකුට ෂණිකව සෝතාපන්න වෙන්න පුළුවන්. ඒකයි ඔය නැගිටිනකොට ඉඳ ගන්නකොට එයා ඉරියව් වෙනස් කරනකොට සෝතාපන්න වෙනවා කියන්නේ ඒකයි. අපේ විවාහයේදී කියන්නේ සුත්තමේ කියලා බණ අහනකොට කියලා ඒක. අහපු බණ නුවණින් විමර්ශනය කරනකොටත් ඔකයි වෙන්නේ. එතකොට වෙන්නේ අර පංච නීවරණ යට වෙලා එයා අපි හොඳ වචන වලට තියෙනවා නිකන් සින්ක්‍රොනයිස් වෙලා. ඒ කියන්නේ එයා ඉන්නේ ලෞකික ලෝකේ නෙමෙයි ඇත්තට මේ අවස්ථාවේදී. එයා ධ්‍යාන ලෝකේ ඉන්නේ. තාමත් එයා නැගිට්ටට ඇවිද්දට ඒ ස්වල්ප කාලයේ ඇති එයාගේ සිත මේ සමුච්ඡේද ප්‍රහාණය කළා ආර්ය ඵලයකට එන්න. ඒ අවස්ථාවේ පංච නීවරණ නෑ යාට. හැබැයි ටික වෙලාවක් යනකොට ඉතින් වෙන වෙන කාරණා ඇසින් කනෙන් දිවෙන් නාසයෙන් අරමුණු එන්න යනකොට ආයෙ පැටලෙනවා. හැබැයි ෂණිකව සමාධියකට එන්න පුළුවන් නම් ආය අර සජ්ජායනා වලට උන්කම් දෙනවා වගේ තමයි. ඒ අහගෙන ඉඳලා ටික වෙලාවක් යනකොට තමන්ගේ සිත කාම් ඩවුන් වෙලා තියෙන්නේ. සිත එක තැනකට එකතු කරගත්තා. සිත එක තැනට එකතු කරගන්නවා කියන්නේ විස්කම්බන වශයෙන් එහෙම නැත්නම් පංච නීවරණ ටික යටපත් කරගෙන ඉන්න. එහෙම කෙනෙකුට අර දහම විමර්ශනය කළා හරි බණ අහන වෙලාවක හරි ටක් ගාලා යාට එකපාරට බණ අහගෙන ඉන්නවා නම් සමාධියක ඉඳලා එයාට ටක් ගාලා අර දහම මනසට ඇවිල්ලා දිට්ඨිය ගලවලා යනවා. මනසට ඉන්නේ ඒකයි වැදගත්. මනසින් තමයි දිට්ඨිය ගලවන්නේ. කොහොමත් හැම කෙනාම දිට්ඨිය දිට්ඨ මත්තන් කියලා කිව්වට අන්තිමට මනස තුලින් තමයි යා මේ බාහ්‍ය මාර්ගඵල ලබන්නේ. ඒ නිසා එහෙන් කොච්චර දැක්කත් වැඩක් වෙන්නේ නැහැ. එහෙන් දැක්ක දේ මනස තුලින් යනකොටයි මේ මනස තුල ඇතිවන පංච නීවරණ යටපත් වෙලා ලබන අවබෝධය අනිත්‍ය වූ ස්වභාවය ලබන අවබෝධය පටලව ගන්න එපා. එන දේ අනිත්‍යයි. අපිට දකින දේ මනසට එන අනිත්‍යයිනේ කියලා. ඇයි අනිත්‍ය කියලා ප්‍රශ්න අනිත් පැත්තට තමන්ම අහගන්න ඕනේ. ඒකයි අපි දහම නුවණින් විමර්ශනය කරනවා කියන්නේ. ඒකයි විචිකිච්ඡාව ගලවනවා කියන්නේ. විචිකිච්ඡාව ගලවන්න බැරි ඒකයි නුවණින් විමර්ශනය කරන්න බෑ. නුවණින් විමර්ශනය කරන කෙනාට හේතුඵල දාම හසු වෙනවා. ඒකයි අර 8 වෙනි එක පටිච්චසමුපාදයට අවබෝධ වෙනවා. ඔක කරන්න මේ විදිහට
සෑම වෙලාවටම සිත පිරිසුදු කරන දහමක් පහසුවෙන් අරගෙන යන්න ඕනේ. කැලේට ගියත්, ට්‍රිප් එකක් ගියත්, හැමතැනම ගියත් කොයි මොහොතේ කොයි අවස්ථාවේදී අර දෘෂ්ටිය ගලවලා යන සිත නිවන අන්තිම අර මාර්ගසිත මේ පත් වෙනවද ඵලසිත ලැබෙනවද කියන දේ කාටත් කියන්න බෑ. ඒකින්ද දහම තුල ඉන්නවා මම මේ කිව්ව විදියට. මේ කිව්ව ටික හොඳට තේරුම් අරගෙන තමයි භාවනා කරන්නේ. නැත්නම් වැඩක් නැහැ. නැත්නම් වැඩක් නැහැ භාවනා කළා. සමාධියකට ඉන්නවා ලෞකික සමාධිය හැමදාම හිර වෙලා ඉන්නවා. එයා කියනවා මම සියුම් වෙනවා මට ආනාපාන සතිය මට සියුම් වෙනවා. සියුම් රැල්ලක් එනවා අන්තිමට හුස්ම කෙටි වෙලා අන්තිමට සියුම් තැනක් එනවා. හොඳ සමාධියට එනවා. හැබැයි ඉතුරු ටික එතනින් දන්නේ නැහැ. ඉතුරුතර ප්‍රඥාවේ යන දැන් අපි කියමු ඒක තමයි ඒකට කියන සති සම්පජන්‍ය කියලා. දැන් සතිය දිගටම තියාගෙන ඉන්නවනේ. ඒ සතිය දිගටම තියාගෙන ඉන්න කෙනෙක් ඇත්තටම සති සම්පජන්යෙන් තමයි මම මෙච්චර වෙලා මේ හොඳ 100න් සතියෙන් හිටියා කියලා දැනගන්නේ. ওই සති සම්පජන්‍ය කියන දේ තමයි ඒ සම්පජන්‍ය වූ ස්වභාවය තමයි ඉතුරු ටික වැඩලා ප්‍රඥාව දක්වා දියුණු වෙන්නේ. ඒක ඇතුලේ බෑගෙන. ඒතකොට ප්‍රඥාවක් වඩන්න වීරියක් අවශ්‍යයි. දැනගත යුතු දෙයක් තියෙනවා. නැත්නම් ඒ ප්‍රඥාව ලැබෙන දෙයක් වුණාට අර දැනගත යුතු දෙයක් තියෙන. ඒකට අපි වීරිය කියන්නේ. වීරිය කියලා කියන්නේ. එතකොට ඔය 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාණික්කය හම්බ වෙනවා කියන්නේ අර සතර සතිපට්ඨාන ඉඳලා ඒ ආයතු මගක් තියෙනවා. ඒ මගේ ගියහම තමයි සම්මා ඥාන ලැබෙන්නේ. ප්‍රඥාව ලැබෙන දෙයක්. වඩනකොට වීර්යයෙන් කරන දෙයක් කියලා ලැබෙන දෙයක්. ලැබෙනවා කියලා නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒක නුවණ දියුණු වීමක් තියෙනවා. විදර්ශනා නුවණ දියුණු වෙන්න ඕනේ. අරමුණු වල විදර්ශනා නුවණ දියුණු වෙන්න ඕනේ. මම මේ කියන දේවල් ගැඹුරුත් දන්නේ මේ හඩපටිය ආය කොහෙද දැම්මාම හරි හිමින් කීප විටක් ඇහුවාම වචන ගලප ගන්න පුළුවන්. තනින් තැනට එකතු කරගන්න පුළුවන්. ජුජුප්ස් කවනවා වගේ මේ දහම කියන්න බෑ. ජුජුප්ස් කවනවා වගේ කියන්න පුළුවන්. වැඩක් නෑ. තේරුම් නෑ ඔයගලට. ඒක තමයි මේකට එක්තරා විදියකට ප්‍රඥාවන්තයින්ටයි මගේ දහම කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. හොඳ 100න් ආගෙන ගලපගෙන ධර්මස්කන්ධය එකට ගලපගෙන එකම මාණික්‍ය ආරෂ්ඨාංගික මාර්ගය එක සිතක පහල කරගන්න ඕනේ. ලීසිත් නෑ වැඩේ. හොඳට 100 තියෙන්න ඕනේ. හොඳට කල්පනාව තියෙන්න ඕනේ. හොඳට ධාරණ ශක්තිය තියෙන්න ඕනේ. එකතු කරගෙන එක සිතකනේ ඔක්කොම පහළ වෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගේ කෑලි කරලා දෙන්නේ නැහැ. කෑලි කරලා කිව්වට සම්මා දිට්ඨිය වෙනම කෑල්ලක්. ඔක්කොම එකට ගලප ගන්න ඕනේ මේ විදියට. දැන් බලනකොට මේ විදියට හරියට දහම ගලප ගන්න බැරි කෙනෙකුට එකතු කර ගන්න බැරි කෙනෙකුට සොරිම තමයි. අපි භාෂාවෙන් කියන්නේ සොරි කියලා. සොරි. ඔබ මේ විදියට දහම අහලා තිබ්බේ නැහැ. ඔබ ඇව්වේ සූත්‍රයක්. අපිට එහෙමනේ බණ කිව්වේ. ශාසනය බේර ගන්න ආපු අය අපිට බණ කිව්වේ එහෙමයි. ගුරු ස්වාමින් වහන්සේලාද හිටියනම් කැමති. දැන් නම් ගුරු ස්වාමින් වහන්සේ කෙනෙක් හොයාගන්නත් නැහැ. වැඩිම ඉන්නේ ගුරු ස්වාමින් වහන්සේ කියලා ගස්ගල් වඳින අය. කිසියම් අයක සාකච්ඡා කරන්න පුළුවන් අය හිටියා. දැන් නම් හොයාගන්න මිනිස්සෙක් නැහැ. ඒක නිසා මේවා පොත් ලියපු මිනිස්සුත් පැරිලානේ. මේවා මේ විදියට හරියට දුන්නේ නැහැ. සූත්‍රයක් කියලා අකුලගෙන ගියා. තොපිට ඕනනම් මේක තෝරගනි. සූත්‍ර 4ක් 5ක් 6ක් 7ක් එකතු කරලා හරියට දහම කිව්වොත් මේ වටරවුම හවු වෙනවා. මේ සූත්‍රයේ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එක දෘෂ්ටියක් ගලවන්න. ඒ යම් කිසි particular person කියලා කියන්නේ අපි එයාට කිව්ව සූත්‍රය ඒක. ඕකේ මුළු බුදුදහමම අපිට මේ දර්ශනය අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ. මේ කාට හරි මේ මිනිස්යාගේ තිබ්බ දෘෂ්ටිය ගලවන්නේ ඒක කිව්වේ. අපි ඒක අල්ලගෙන කියන යනවා ලෝකයේම තියෙන දෘෂ්ටි ගලවන්න. ඒ දහම දේශනා කරනවා. අද දහම දේශනා කරන විදිය වැරදි. ඔය සූත්‍ර බණ කියන්න එපා. වැඩක් නැහැ. සූත්‍ර දේශනා කරන්න මේ විදියට කීපයක් එකතු කරගෙන. එතකොට යම් කිසි අර සිටීමේ ශක්තිය එකට වැටෙනවා. ඒගොල්ලොන්ගේ ධාරණ ශක්තියත් වැඩි වෙනවා. ඒගොල්ලෝ රටාවකට හුරු වෙනවා. මේ එකක් අහලා ඉන්න බෑ අපිට. අපි මේ ටික එකතු කරලා අපි නුවණ දියුණු වෙන්න ඕනේ කියන.
ඒගොල්ලෝ පුරුදු වෙනවා. ඒගොල්ලෝ භාවිතා වෙනවා ඒ ක්‍රමයට. බහුලී කතා. දිගින් දිගට මේ විදියට බණ අහන්න පුරුදු වෙනවා. ඒ විදියට බණ ඇහෙනවා. බණ ඇහෙනකොට ඒගොල්ලොන්ට මේ අපි ඔය අද කියන විදිහට සෝරි තමයි කියලා කියන්න බෑ. ඒගොල්ලෝ පුරුදු කරන්නේ මේ විදියට. හිත ඇහෙන්නේ මේ විදියට. හැමතිස්සෙම කනෙක්ට් කරලා බලනවා. මේක කිව්වේ ඇයි? මේක මේකට සම්බන්ධයි. එහෙනම් මේක මේකට සම්බන්ධ නම් මේක මේකට සම්බන්ධයි. දැන් ඒගොල්ලෝ නුවණින් විමර්ශනය කරනවා. එහෙම නුවණින් විමර්ශනය කරන කට්ටියට දහම බොරු කරන්න බෑ. ඒගොල්ලන්ට ලේසියෙන් යමක් කියන්න බෑ. ඒ තැනට අපි යවන්න ඕනි මේ විදියට කියලා. මේ විදියට ධර්මයේ දේශනා කරලා යවන්න ඕනේ. ওই සූත්‍ර ওই විදියට කියන්න එපා කියලා පාරම්පරිකව කිව්ව විදියට. අපිට මේ අර සම්මතයේ විදිහට ආපු විදියට බණ කියන එක. ඒක නිසා අපි මේ දහම තල්ලු කරන යුතු තැනක් තියෙනවා. ඒ තල්ලු කරන තැනට ගියාම හැම කෙනාම නුවණින් හිතනවා. එතකොට දහම සැක වෙන්නේ නැහැ. නුවණින් හිතන්න පෙළඹෙනවා. ඇයි මෙයා මේක කිව්වේ? දැන් එයා ඒ නුවණින් හිතන්න එයා කරන්නේ දෘෂ්ටිය ගලවනවා. එයාට දැනෙන්නේ නැහැ මේ දෘෂ්ටි ගලවනවා කියලා. එයා ගලෝ එයා හිතන්න පෙළඹෙනවා. ඇයි මෙහෙම කිව්වේ? ඇයි මෙහෙම නොවුනොත් කොහොමද වෙන්නේ? ඇයි මේ අවස්ථාවේදී මෙහෙම කිව්වේ? එහෙනම් මේක මේ සූත්‍රයට ගැලපෙනවද? එහෙනම් අර සූත්‍රයේ එහෙමද තෙම සූත්‍ර පාඩම් කරනවා නෙමෙයි. පාඩම් කරනවා නෙමෙයි. හරය එකතු කරලා දේශනා කරලා දුන්නාම එයාටම දන්නවා කලප ගන්න. ඊට පස්සේ එයාට හොඳ 100ක් තියෙනවා මේක ආපු විදිය අර ස්වාමින් වහන්සේ එකතු කළා කියපු විදිය පරස්පර විරෝධී. දැන් එයාට ගලප ගන්න බැහැ. එයා හරියට ඒ ගැන 100න් අහගෙන හිටියේ නැත්තම්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මොන හරි තියෙනවද මේ ටිකට? එතන පැය කමාරක් විතර කතා කරා කිට්ටු වෙන්න නේද? අජිත් මං කියන එක ඇහෙනවද? ඔව් ඇහෙනවා. අජිත් දැන් අද මේ ටික වෙලාවකදී කතා කරපු කරුණා අනුව ගන්නකොට හුඟක් වැදගත් දේවල් කතා කළා. ආර්ය සිත ගොඩ නැගීම. එතකොට සමතේකට සිත පිහිටවීම. එතකොට විදර්ශනා සමාධිය. සිත වැරදි දෘෂ්ටින් කෙරෙහි යොමු වෙන ආකාරය. එතකොට ඔය ඔක්කොම අපි තියෙන ප්‍රැක්ටිකලි අපිට හිතන්න ඕන දේවල් කාරණා මේ දහම පුරුදු කිරීමේදී නිකන් පොතක ගන්න එකක් දෙයක් නෙමෙයිනේ. එතකොට එතනදී පංච නීවරණ කියන කාරණේ අපි හොඳට දැනගන්න ඕන දෙයක් නේද? හොඳට කඩලා කොටලා දැනගන්න ඕන දෙයක් නේද අපේ හිතට ගැලපෙන විදිහට? මේම ඒක දැනගන්න ඕනේ. දැනගත්තට පාඩම් කරානේ. දැන් මම මේ ඔබ කියන දේ දැනගත්තට පාඩම් කරා. දැනගත්තට වැඩක් වෙන්නේ නැහැනේ. බඩු වෙනවනේ උඩට. නෑ මම අහන්නේ දැනගත්තට වැඩක් නෙමෙයි. ඒක ප්‍රැක්ටිකලි අපිට අප්‍රෝච් කරන්න ඕන නේද? ඇප්ලයි කරන්න ඕන නේද හිතට? දැන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන දේවල් දිහා බැලුවාම කාමයට ඡන්දය කියලා කියන්නේ පංචකාමයට කියන කැමැත්තනේ. පංචකාමයට කියන කැමැත්ත සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට තියෙනවා. ව්‍යාපාදයේ කියන දේ ව්‍යාපාදයේ කියන්නේ දැඩි වෛරය කියන දේ යාගේ අඩුවීමක් වෙලා එයා ඒක පටිඝ ස්වරූපයට වැටෙනවා. එහෙනම් ඒකත් එයාට තියෙනවා. කියන්නේ සිතේ හැකිලුණු බවට කියනවා තීන මිද්ද. තීන මිද්ද කියනවා සිතේ හැකිලිච්ච බව සහ චෛතසික වල හැකිලිච්ච බවට. තීන මිද්ද කියන්නේ ඒක හැකිලිච්ච බව. සිත හැකිලෙනවා. සිතේ විසිරෙන ගතිය බලන්න. සිතේ විසිරෙන ගතිය රහත් වෙනකම්ම තියෙනවා. අනාගාමී කෙනාට සිතේ විසිරෙන ගතිය තියෙනවා. ඒක අකුසලයක්. දැන් උද්ධච්ච කුක්කුච්ච කියන දේත් ඒ වගේ. උද්ධච්ච කියන්නේ මානය කියන දේ තියෙනවා. බලන් ගියාම මේ ඔක්කොම ඔස්සේ හොඳට බැලුවොත් මේ දෘෂ්ටිය ගලවන්න සෝතාපන්න වෙන කෙනාට ඔය ඔක්කොම වගේ තියෙනවා. තියෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. අපි මේ පැත්තෙන් ඒක දිහා බලාගෙන ඒකම මේවා කරන්න කියලා ගියාට දෘෂ්ටිය ගැලවෙන්නේ නැති බව එතනදී පේනවා ටිකක්. මේ ටික මම මේ කිව්ව විදිහ හොඳට හිතුවොත්.
මේ දෘෂ්ටිය ගැලවෙනවා කියන්නේ විචිකිච්ඡාසිත කියන්නේ පළමුව සෝතාපන්න වෙනවා. ඒවා අනවශ්‍යයි කියලා කියන්නේ නැහැ. දැන් අපි අනවශ්‍යයි කියන්නේ කාම ඒ කියන්නේ කාමච්ඡන්දය කියන්නේ කාමයට තියෙන දේ අපි ඒකට කියන්නේ අල්පේච්ඡතාවය. අල්පේච්ඡතාවය කියන දේ පොඩ්ඩක් අපිට අවශ්‍යයි. කියන අපි හුඟක් කාම වස්තුන් කෙරෙහි පරිහරණයට දිගින් දිගට යනවා නම් අපි අල්පේච්ඡතාවය පුරුදු කරන්නේ නැහැ එතනදී. අල්පේච්ඡතාවය මොකක්ද කියන එක තමයි ප්‍රශ්නේ. තමන්ට ගැලපෙන අල්පේච්ඡතාවය. ඒක නිසා ඒක දැනගෙන ඉන්න එක අවශ්‍යයි. නමුත් මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන දේ අයින් වචනයෙන් වන දේ මාර්ගය වෙන පැත්තකින් එන්නේ. අරව දැනගත්තට වැඩක් නැහැ. මාර්ගය එන්නේ පුරුදු කරන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මග හැටියට දෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒක පුරුදු කරන එකක්. අපි කළ යුත්තේ මග ඉන්නේ. කාරක නොදන්නවා නෙමෙයි. ඒක දැනගත්තට එතනින් කඩන්න අමාරුයි ලේසියෙන්. මේ ටික දැනගන්න වෙනවා. ඉස්සෙල්ලා මේ ටිකෙන් සංවරණ වෙන්න වෙනවා. මම දන්නේ මං කිව්ව වචනේ හරිද කියලා ලාමක අකුසල් කියලා කියනවා. දැන් ওই ටිකෙන් ඉස්සෙල්ලාම බලන්න ඕනේ සත්තු මරන්න නැතුව ඉන්න. මග තියෙන්නේ වෙන පැත්තකින්. සත්තු මරන්න නැතුව ඉන්න තැන ඉඳලම පටන් ගන්න ඕනේ. බොරු නම් ඉතින් ඉඳලා හිටලා කියනවා පරුස වචන වලක් ගන්න පුළුවන්. කාමයේ වරදවා හිටින් වරක් ගන්න පුළුවන්. මිනිසුන්ට හිංසා කරන එක වලක් ගන්න පුළුවන්. යම් දේවල් වලින් හැකි පමණ තමන් අවබෝධයෙන් වැළකෙන එක. අවබෝධයෙන් වැළකෙනවා කියන නුවණ දියුණු වෙනවා. එතනදී සම්මා දිට්ඨිය දියුණු වෙනවා. ඒ ප්‍රමාණයට හිටියාන් පස්සේ සක්කාය දිට්ඨිය ගලව ගන්න ලේසි. නැත්නම් කන්න නැතුව ඉඳලාම සක්කාය දිට්ඨිය ගලවන්න බෑ. හැබැයි ඉතින් අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලෝකයේ පරිහරණය කරන දේවල් පිළිබඳ අල්පේච්ඡතාවයකුත් තියෙන්න ඕන. ඒක නැතුවත් බෑ. නැත්තම් අර දැඩිව ඇලෙනවා. දැඩිව කාමයට ඇලීගෙන යන ගතියත් අඩුවෙන් බලන්න ඕනේ. ඒකත් කරන්න බෑ දැඩිව ඇලී යන්නේ නුවණ නැති නිසා. දැඩිව ඇලී යනකොට තේරෙනවා කාමයෙන් ඇහෙන් හැමදාම රූප බලන්න හිතෙනවා. හැමදාම ක්‍රිකට් මැච් බලන්න හිතෙනවා නම්. ඒක දැඩිව ඇලීමක්. හැමදාම එකම දෙයට දිගටම ඇලීගෙන යනවා නම් තමන් කියන පොඩ්ඩක් ඉන්න. මම කොහෙද යන්නේ? කියලා ටක් ගාලා අර තමන් අල්පේච්ඡතාවයට පුරුදු වෙනවා. අල්පේච්ඡතාවය කියන දේ තමන්ගේ ජීවිතේට වැදගත්. ඒවත් කරගෙන යනවා. නමුත් අර මං කිව්වා වගේ තණ්හාව ප්‍රහීන කරන්න යනවට ඉස්සලා දෘෂ්ටියක් තියෙනවා ගලවලා දාන්න. විචිකිච්ඡාව. ඒ දෘෂ්ටිය ගැලවුවට පස්සේ තමයි තණ්හාවේ වැඩ කොටස එන්නේ. ඒ නිසා මේ දෘෂ්ටිය ගලවනවා කියන දේ තමයි ඉස්සල්ලාම යොමු වෙන්නේ. වෙන්නේ කැමති වුණත් අකමැති වුණත්. එතකොට ධර්මස්කන්ධයක් ලෙස දාම තිබ්බට ඒව දැනගෙන හිටියට කිසිම වරදක් නැහැ. හැබැයි ඒවා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ මොකද ඒව ඔස්සේ මේ දෘෂ්ටිය ගොඩනැගිලා තියෙන්න පුළුවන්. අපි හිතමු ඇහින් රූප බලලාම දැන් බලමු ඇහින් රූප බලලා දැන් බණින මිනිස්සෙක් ඉන්නේ අකමැති මිනිස්සෙක් කියන්නේ දැකපු රූපයක්. ඒ දැකපු රූපයක් එන විදිහට අපි කියමු සමහර කළු මිනිසුන්ට කැමති නැහැ කියලා. තමන් හිත තුලින්ම පරුස වචනෙන් බනිනවා කට්ටිය. එහෙම ඉන්නවනේ කට්ටිය අකමැති කට්ටිය. එතකොට එතන ඇහෙන් දැකපු දෙයක් කෙරෙපඳ තමයි ගැටීමක් ඇති කරගන්නේ. ඒ වගේම තමයි ඇලීමක් ඇති කරගන්නේ. ඒ කියන්නේ ඇලීමක් ඇති කරගන්නේ තමන්ට වැඩිය ලස්සන කෙනෙක් දැක්කහමත් එතන ඇලීමක් තියෙනවා ඇහෙන්. එහෙම නැත්නම් ගැටීමක් තියෙනවා. ඔය ඔක්කොම ටික වැටෙන්නේ අර කාමයට පිළිබඳ තියෙන ඡන්දය පැත්තෙන් ආපු දැකපු දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ විදිහට ගලප ගන්න වෙනවා තමන්ගේ සිතේ මොනවද මේක තියෙන්නේ. ඇත්තටම සත්පුද්ගල සංඥාවටනේ අපි බණින්නේ, ගහන්නේ. සත්පුද්ගලයෝ කියන සංඥාවටනේ. මේ සත්පුද්ගලයෝ කියන සංඥාවට දැඩිව ඇලිලා නිසානේ ගහන්නේ, බණින්නේ, කුණුහරුපෙන් බණින්නේ, ඉල්පියා කරන්නේ. බලනකොට එතන තියෙන්නේ ඔය සත්පුද්ගල සංඥාව ගොඩනැගිලා තියෙනවා මම මගේ කියලා. ඒ ටිකක් තේරුණාද? තේරුණා අජිත් ඒක පැහැදිලි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නොතිබෙන්න බෑනේ. හොඳ අවස්ථාවක්. අජිත් තාම පොඩි ප්‍රශ්න
ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් සතර සතිපට්ඨානය කියන එක විදර්ශනාවට පොඩ්ඩක් ගලපන්න නැත්නම් කනෙක්ට් කරලා දෙන්න අපිට උත්සාහ කරන්න. කියන්නේ දැන් අපි ඒක ලොකු මාතෘකාවක් අතරන ඒක විදර්ශනාවක් ලොකු කරනවා කියලා කියන්නේ මම ඒව පිළිබඳ හඬපිටිත් දාලා තිනවා. ඔව්. අමාරුයි කයට එනකොට කය දිහා බලනවා. කයෙන් එන දෙයක් නම් අපි කයනේ අල්ලගන්නේ අනිත් මිනිස්සුන්ගේ. එතකොට එයාගේ කය මගේ කයනේ කියලා අල්ලගන්නවා. අර එක දවසක් ගිය සුමානෙට පොඩ්ඩක් එක්කෙනෙක් කියවුවාම එයාට රිදෙනවනේ මටත් රිදෙනවා කියලා තමයි පහසු තැන. එහෙම නැත්නම් කයේ කොණ්ඩේ බලමු කොණ්ඩේ දිරනවා එයාගේ කොණ්ඩේටයි මං ඉරිසියා කරන්නේ. ඇයි මං එයාගේ කොණ්ඩේට වෛර කරන්නේ? එතකොට අවබෝධයක් ගොඩ නැගෙනවා එකපාර කොණ්ඩේ දිරනවානේ කියන අනිත්‍යයට වැඩි. කොණ්ඩේ දිරනවානේ කියන යාගේ කොණ්ඩේ ලස්සනයි කියලා දේ හැමදේම කයක් ඔස්සේ ඉන තැන අනිත්‍යයිනේ කියලා වඩනවට වැඩිය ටිකක් ගැඹුරුවටම ගිහින් එයාගේ ලස්සන මූණ මගේ ලස්සන මූණනේ ඒකත් දිරනවානේ එයාත් කියන එයාගේ ලස්සන මූණ එයා ලස්සනට තියාගන්න ඕනටයි කියන ක්ෂණිකව එනවා එක පුරුදු කරාට පස්සේ. එතකොට අනිත් ඒගොල්ලන්ගේ කයයි තමන්ගේ කයයි එකට පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒක තමයි ඔය කායानुපස්සනාව කියලා කියන්නේ. ඒතර වේදනාව කියලා කියනකොට යාගේ වේදනාව මගේ වේදනාවට කලපන එක තමයි පහසුම ක්‍රමය. එතකොට චිත්තානුපස්සනාව කියන දේත් ඒ වගේ තමයි. එතකොට සතර සතිපට්ඨානයේ ඔස්සේ විදර්ශනා වඩන විදිය හරි පහසුයි. අද දහම ගොඩාක් ඇහෙනවා ඔය සතර සතිපට්ඨානය පිළිබඳ. හැබැයි ඒක ක්ෂණිකව අර තමන්ගේ සිතට එනකොට කායानुපස්සනාව වේදනානුපස්සනාව කියලා ක්ෂණිකව ගලප ගන්න ඕනේ. අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වගේ. එතනදී ශනිකව නිදුක්කා ඒ කියන්නේ නිදුකින් සංවර වෙන්නේ ඉක්මනට. ඒක කරන්න තමයි ටිකක් අපහසු. ඒක පුරුදු වෙලා තියෙන්නේ. එතකොට සතර සතිපට්ඨානය පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන්නත් ඕනේ, අවබෝධයක් තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් අර සාමාන්‍ය තමන්ගේ කයට බාහිර කයට ගලපනවා. තමන්ගේ වේදනාව අනිත් එක්කනාගේ වේදනාවට ගලපනවා. ඒ විදිහට හරි පහසුයි. එතකොට ටික අර මේ සත්වය පුද්ගලය කියන සංඥාව වෙන් වෙන්න යනවා. වැඩිව දැඩිව මම මගේ කියන කට්ටිය ලීල් වෙලා යනවා. ඒක තේරුණාද ටිකක් හරි? එහෙම. පැහැදිලි. ඒ සිතට කයෙන්ද වේදනාවෙන්ද සිතෙන්ද කියන චිත්තෙන්ද එනවද කියන දේ ඉක්මනට ගලප ගන්න බැරි කමයි තියෙන්නේ. එතකොට නැත්තම් ඒකින්ද යන අනිත්‍යයි කියලා එකපාරට නිකන් ඉන්නේ. ඒක නිසා යම් කිසි දෙයක් දැනගන්නත් අවශ්‍යයි. ගොඩාක් දැනගන්නත් අවශ්‍ය නෑ. අර මං අන්තිමට කිව්ව විදිහට සාමාන්‍යයෙන් ඒ බාහිර කය තමන්ගේ කයට ගලපනවා. බාහිර එක්කනාගේ වේදනාව තමන්ගේ වේදනාව ගලපනකොට අර ඇත්තටම තුනී වෙලා යන්නේ මම මගේ කියන මගේ ආත්ම වූ යනවා ආත්මය කියන දේ තුනී වෙනවා. ඒ පැත්තෙන් බාහිරට ගලපනකොට යත්මම් වගේම කියන ගතිය ගලපනකොට තමන්ගේ නියුණ දියුණු වෙනවා. අර මමයි කියලා දැඩි වල්ලන ගතිය අඩු වෙනවා. මේ දහමහල නිසා. නමුත් අර වැරදි කරනකොට එතකොට බොරු කියනකොට කේලම් කියනකොට බයිනකොට අර දැඩිව අල්ල ගන්න ගතිය නැති නිසා එයා ඒව කරන්න යන්නේ නැහැ. එයා අවබෝධය දහම දැනගෙන එයා සංවර වෙනවා. එතකොට එයා තවදුරටත් දිට්ඨීන් ගොඩනගන්න අනාගතයේ දෘෂ්ටීන් ගොඩනගන්න දායක වෙන්නේ නැහැ. දායක වෙන්නේ නැහැ. එතකොට එයාගේ සිත් කුසල් බවට පත් වෙනවා. පිං බවට පත් වෙනවා. එයා විදර්ශනා වඩන නිසා ඒ සිත් අපි කුසල් සිත් කියලා කියනවා. ඒ සිත් කුසල් සිත් කියලා. නමුත් දෘෂ්ටිය තමයි වැදගත් කුසල් සිත් පැත්තට පින් සිත් වෙන්න. පින් සිත් වෙන්න දෘෂ්ටිය තමයි වැදගත්. එතකොට පින් සිත් දෘෂ්ටිය වුණාට ওই ශ්‍රද්ධාව කියන දේ අත දක්වනවා. එතකොට අර දෘෂ්ටිය ස්වરૂපේ සත්‍ය ස්වરૂපේ දකිනකොට ඒ කියන්නේ එන දේ අපි කරන දේ අපි නිර්වුල්ව කරනවා කියන අදහස තමයි එතනදී පින් සිත් වලදී ශ්‍රද්ධාව වෙන්නේ. නමුත් අර විදර්ශනා වඩනවුණු කුසල සිත්වල ශ්‍රද්ධාව කියන්නේ අර මම කිව්වාගේ විචිකිච්ඡාව පිළිබඳ ලබන අවබෝධයකින් ලබන අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ රූපය ඔස්සේ යන ශ්‍රද්ධාව පැහැදීම තමයි එතන ශ්‍රද්ධාව කියන්නේ. එතකොට හරියටම විදර්ශනාව වැඩුණු සිතකට තමයි අපි ශ්‍රද්ධාව නිසා කුසලයක් ඇති වුණා කියලා කියන්නේ. ඒක තමයි කුසල් සිත් කියලා කියන්නේ. විදර්ශනා කුසල් සිත් කියන්නේ ශ්‍රද්ධාව මූලික වෙලා එනවා. එතකොට ඒ සිත් කුසල් වෙනවා. ඒ කෙනාට විචිකිච්ඡාව පිළිබඳ නුවණින් අවබෝධයක් ඒ විශේෂ වූ සිතේ තියෙනවා. අර විචිකිච්ඡාව පිළිබඳ නොදන්නකම නිසා ඒක වෙන දහම අහලා නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා පින් සිත් කියලා. එතකොට අන්‍යාගමික ආය කරන්නේ දානයක් හරි මොනවා හරි දෙන්නාන් පස්සේ ඒගොල්ලන්ට ඇති වෙන්නේ පින් සිත්. ඒක නිසා ඒක පින් කොටසට අයිති වෙනවා. පින් පැත්තට යනවා. විදර්ශනාව වඩනකොට ශ්‍රද්ධාව ඒ පැත්තට දියුණු වෙන නිසා ශ්‍රද්ධාව තමයි
තිසරණ කෙරේ කියන ශ්‍රද්ධාව කියන දේ අපි අර්ථ දැක්වීමක් කළා විශේෂයෙන්ම දහම පිළිබඳ පැහැදීමක් ඇති වෙලා එයාට විදර්ශනා කුසල සිත් පහළ වෙනවා. බොහෝ වෙලාවට ওই විදර්ශනා නියමාකාරයෙන් කුසල සිත් පහළ වෙන්නේ මාර්ග සිත් වල ඉන්න අයට. උද්දපන්න මාර්ග සිත්. ඒ දක්වා නාම රූප පිළිබඳ යථාබෝධයේ ලෝකයේ ලැබමින් යනවා. මේ නාමයි රූපයි කියන රූප කියලා අල්ලනකොට ආය අර රූප පීලා අල්ලනකොට තමන්ගේ ශරීරය තමයි වැදගත්ම ලෙස අල්ලන්නේ. එහෙම නැත්නම් අර මං ගිය සුමානේ කිව්වා වගේ කපුටෙක්ගේ හඬ එනකොට ඒ ශබ්ද රූපේ පිළිබඳ ඇත්තටම විදර්ශනා වඩනවා. දැන් ඔය වගේ හඬපට කීපයක් එකතු කරාම මේ ට්‍රික් එක අහු වෙනවා කොහොමද විදර්ශනා වඩන්නේ කියලා. එතකොට ඇත්තටම බලනකොට වෙන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව තමයි වඩන්නේ. ඒ විදිහටම තමයි වඩන්නේ. ඒ ආකාරයට Tamanට ෂණිකව ග්‍රහණය කරගන්න පුළුවන් විදිහ මත තමයි මේ දහම තමන්ගේ පහසුවට ප්‍රයෝජනවත් වෙන්නේ. තමන්ගේ පහසුවට විදර්ශනාව ගොඩනගන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැති වෙන්න බෑ. තිබුණ තැනක ආනාපාන සතිය වායෝ කයතම සිහිය පිහිටවනවා. එතෙන්දී සති සම්පජාන්නය සප්ත බොජ්ජංග දක්වා වැඩි විද්‍යා විමුක්තියටපත් වෙනවා කියන්නේ. එතනම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් දැන් අර වායෝ කය කියලා මොකක් හරි කරාගෙන යනකොට යම් කිසි වෙලාවක ඔය ටියුන් වෙලා යනකොට අපි හැමතිස්සෙම භාවනාව මම පාවිච්චි කරපු වචනේ සප්ත ඒකට කිව්වේ සති සම්පජාන්නේ කියන දේ ඇත්තටම ওই සමතේ වඩ아가න යනකොට අපිට නොදැනීම සත්‍ය පිළිබඳ සම්පජාන්නේ තියෙන්නෙම එක උඩ එකමයි කියලා දැනෙනවා. ඒක නිසායි අර සිතට ප්‍රීතියට ඇලිලා යන්නේ. එක උඩ එකමයි සති සම්පජාන්නේ කියලා තියෙන්නේ. හැබැයි විස්කම්බන වශයෙන් කෙලස් ටික ප්‍රහාණය වෙලා තියෙන. නමුත් ඇත්තටම බලාගෙන හිටියොත් අර තුන්වෙනි හැක් කියන කතාව වගේ දෙයක් තමයි වෙන්නේ. ඕක ඕම දිගටම යනකොට ප්‍රඥාව කියන දේ එළියට දාගන්න බලනවා. ප්‍රඥාවෙන් සිත බලන්න බලනවා. සිත දිහා. කය දිහා බලනවා ප්‍රඥාවෙන්. ඇත්තටම දෙක එකම මාර්ගයේ එක ළඟින්ම ගිහින් විස්කම්බන වශයෙන් ප්‍රඥාව උඩට යනවා. ඊට පස්සේ සිත දිහා බලනවා ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් බලනකොට වීර්යය අවශ්‍යයි. ඒ ප්‍රඥාවෙන් තමයි අර අනිත්‍ය වූ ඇත්තටම බලන් ඉන්නවා වගේ තමයි පහසුට තේරුම් ගන්න. ඔව්. බලන් ඉන්නවා කියන එක තමයි සිද්ධ වෙන්නේ නේද? නෑ බලන් ඉන්නවා කියන දේ තමයි ප්‍රඥාව වෙන්නේ. සිත කියන දේ තමයි සිද්ධ වෙන්නේ. දැන් 100 තියාගෙන හිටියාම සියුම් වෙලා යනවා ආනපාන සතිය හරි. නිකන් සමතේ වැඩුවත් ඒක වෙනවා සියුම් වෙවි යනවා. සියුම් වෙන තැනට 100 තියාගෙන ඉන්නවා. දැන් උනත් ඒ තැනට ඉන්නකොට සියුම්ම 100න් ඉඳලා ඊට පස්සේ තමන් අරමුණක් ගන්නෙ නෑ එලෝලා. එන අරමුණක් කොහෙන් හරි එනවනේ තමන්ගේ මනසට මන ධාතුවට වදින අරමුණක්. ඒකයි විදර්ශනා වඩන්නේ. ඒක විදර්ශනා වඩනකොට අර ප්‍රඥා එළියේ ඉඳලා ඒ අරමුණ දිස බලනවා. ඒ අරමුණේ විදර්ශනා වඩනවා. ඒ බලන්නේ ප්‍රඥාවෙන්. එතකොට 100 තියෙන්නේ අර හුස්ම 100 නෙමෙයි. හුස්ම රැල්ලේ සිවුම්කේ 100 නෙමෙයි. ඒක පනිනවා අරමුණට. අරමුණට පැනලා අරමුණ ඔස්සේ විදර්ශනා වඩනකොට ප්‍රඥාවෙන් ඒ අරමුණ දෙස බලනවා. ප්‍රඥාවෙන් අරමුණ විමර්ශනය කරනවා. ඒකට වීර්යයි. ඒක සප්තපොච්චංග දක්වා දියුණු වේගන යනවා. ආය අරමුණ පැන්නගම ආය එනවා අර සමතේ හරි. කොයි හරි වටපු කසීන භාවනාවට හරි හුස්මට හරි නැවතත් එනවා. ඒ නැවත සමාධියේ ඉන්නවා ටික වෙලාවක්. ඉන්නකොට ආය තව අරමුණක් එනවා. ආය තව අරමුණක් එනවා. එතකොට ඒකේ විදර්ශනා වඩනවා. ඒ වඩන තැනට අරමුණයි සිත. අරමුණ සිතක් හටගන්නේ අරමුණ නැතුව. එතකොට සිහිය එතන අරමුණයි. සිහිය නෑ අර විදර්ශනා මේ භාවනාවේ තියෙන අරමුණේ නෑ. භාවනාවේ තියෙන සැපේ නෑ. භාවනාවේ තියෙන සියුම් උතන නෑ. සිත. ඒක එතනට පයින්නවා. පැනලා ටිකක් වෙලාට ගියාට පස්සේ ආය වෙන අරමුණක් එනවා. දැන් ඔහොම කරගෙන යනකොට ඵලසිට වලට ආවට පස්සේ අරමුණු එන ගතිය හෙන ස්ලෝ වෙනවා. එතකොට යාගේ සිත සමාධියකමයි හිටින්නේ. ඉඳලා හිටලා අරමුණක් එනවා. ඒ අරමුණ එනකොට ඒ අරමුණ දිහා ඇත්තටම ආර්ය ඵලවීනේ ඉන්න අය කොයි වෙලාවෙත් ඒ සමාධිය තුල ඉන්නකොට ඒගොල්ලෝ කරන්නේම අර නුවණින් තමයි හැමතිස්සෙම අරමුණ දිහා බලන්නේ.
ප්‍රඥාවෙන් බලනවා කියන්නේ ප්‍රඥාවෙන් තමයි බලන්නේ. ඒකයි මම ඉස්සල්ලා හඬපටිවල කිව්වේ එයා විඥාන මට්ටමේ නෑ. දැන් විස්කම්බන වශයෙන් ඉන්නකොට එයා ඉන්නේ විඥාන මට්ටමේ. විස්කම්බන මට්ටමේ කෙලස් తాවකාලික ප්‍රහීන කළ සති සම්පජන්‍ය තියාගෙන ඉන්නේ විස්කම්බන මට්ටමේ. එතකොට 100ත් එක්කම එයා ඒක ඇතුලේ ගිලගෙන ඉන්නේ. ඒකයි එයා සැපයි කියලා අල්ලගෙන ඉන්නේ. විදර්ශනා වඩනවා කියන්නේ අර අභිධර්මයේ කියන චෛතසික සිත් ගොඩනගනවා. කියන්නේ ප්‍රඥාව චෛතසිකේ වැඩෙන්න යනවා. මේ ප්‍රඥාව චෛතසිකෙන් තමයි ඊට පස්සේ සැප දිස බලන්නේ. Tamante එන සැප අරමුණ දිස බලන්නේ. මේක ඇත්තටම සැපක්ද? වේදනාවෙන් එන සිතට එන සැහැල්ලුව ගැන බලනවා විමර්ශනය කරලා. එහෙම නැත්නම් මනසට එන අරමුණ දිස බලනවා. මේ අවස්ථාවේදී අතන සිහිය නැහැ. හැබැයි සමාධියක ඉඳලා විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා තමයි සමුච්ඡේද ප්‍රහාණයක් කරා යන්නේ. ස්ථීරවම ගලවලා දාන්න සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ ප්‍රඥාවට. ඒ ලබන ආර්ය ධානය වෙනස්. මෙතන හිටිය ධානයෙන් ඉඳලා ප්‍රඥාව සක්කාය දිට්ඨිය හරි ඒ අරමුණට එන්නේ එතන ධානයකින්. ඒ කියන්නේ මෙතනදී පුරුදු කරලා විදර්ශනා වඩ ඉන්නවා. වඩ ඉන්නවා. සමහර වෙලාවට ඉතින් මම අර කිව්වා වගේ හොඳට විදර්ශනා වඩපු කෙනෙකුට ඇස් අරගෙන නිකන් ඉන්නකොට ඉක්මනට ටක් ගාලා සමාධියට එන්න පුළුවන්. එහෙම කෙනෙක් අර සිතෙන් අරමුණක් ගත්ත ගමන් එයා සක්කාය දිට්ඨිය ප්‍රහීන කරන්න පුළුවන්. මෙතන ඇස් වහගෙනද ඇස් අරගෙනද කියන කතාව නෙමෙයි වැදගත්. මොනවාද අරමුණේ තියෙන කියලා අපි කියමු භාවනාවක් කරලා ඉඳලා ටිකක් වෙලා ඇස් අරගෙන ඉඳලා ආය ඇස් වහගෙන අරමුණක් ආවම එයා සෝතාපන්න වෙන්න පුළුවන් සමාධියට ආපුම. අර සමාධිමත් වූ සිතක තමයි හුඟක් වෙලාවට සමාධිමත් වූ සිතකම තමයි සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන්නේ. ඒක තේරුණාද කියන දේ? ඔව්. සප්තබොජ්ජංග වඩනවා කියන්නේ අර වීර්යයෙන් ඒ ඔස්සේ ඒව වැඩිවීමකටපත් වෙනවා. වැඩෙන දෙයක් වල ප්‍රතිඵලයක් හැටියටයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව දිනු වෙන්නේ. එතකොට ආර්ය ඵලයකට අදාළ ඥාන පහළ වෙන්නේ මේ විදිහට. එතකොට තමයි එයා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරා කියලා එයා දැනගන්නවා. එයාගේ අර ධ්‍යාන ආර්ය ධ්‍යාන දක්වා හැමතිස්සෙම එයාට තියෙනවා. ආර්ය ධ්‍යාන ස්වරූපී. ශනිකව ආර්ය ධ්‍යානයට එන්න පුළුවන් එයාට. කියන්නේ එදිනදා ජීවිතේත් එයාගේ ධ්‍යාන සිතක් තියෙන හැමතිස්සෙම වේගෙන් අරමුණු වෙන්නේ නැහැ ඒක. ඒක ස්ථිර වූ ධ්‍යානයක් කියලා දන්නවා එයා. එයා ඉන්නකොට දන්නවා ඒක. එයාට ඊට වැඩිය ධ්‍යාන ස්වරූපයකට යන්න ඕන නම් තමත් අපි තුමා ආනාපාන සතිය කියන එක ඉක්මනට වඩා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. කොච්චර දුරට වැටලා ඥාන දියුණු වෙනවද කියන එක වෙනම කතාවක්. يعني සිතට වායු කයට ටක් ගාලා ඒක එන්න පුළුවන්. ඉක්මනට ගන්න පුළුවන් ඒක. හැබැයි ඒ ආනාපාන සතිය හරීම ප්‍රබලයි. ඒක ඔස්සේ දිගින් දිගටම කියන බුදු වෙන්නත් පුළුවන්. බුදු වෙන්න බලාගෙන ඉන්න බුදු වෙන්නෙත් ඒකෙන් තමයි. එතකොට ඥාන අනන්ත වූ ප්‍රමාණයකට ඥාන දක්වා යාට ඇදගෙන යන්න පුළුවන්. ආර්යයි බුදු වෙනවා කියනවා නෙමෙයි. නමුත් ඒ ආනාපාන සතිය දියුණු වෙන එක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මම ආනාපාන සතිය දින සුඛ විහරණයෙන් ඉන්නවා කියලා. දැන් ආනාපාන සතිය ඇස් වහගෙන කරනවද අරගෙන කරනවද නෙමෙයි ඇස් වහගෙන හරි අරගෙන හරි කරන්න පුළුවන්. ඉතින් ඇස් අරගෙනත් ඔය දැන් අපි ඇහැ අරගෙන ඉන්නවා. දැන් ඇහැ අරගෙන වටේ දේවල් බලන්න නැතුව ඉන්න පුළුවන්. අපි ඉන්නේ ආනාපාන සතිය. එතකොට ආනාපාන සතියේ ටක් ගාලා සමවැදිච්ච ගමන් එයාගේ ඇහැ අරගෙන ඉන්න පුළුවන්. නමුත් එයා ඇහෙන් රූප බලන්නේ නැහැ මේ වෙලාවේ. අපිත් ඒක කරනවනේ. ඇහැදියා නිකන් ඇහැ අරගෙන හිටියාට රූප බලන්නේ නැහැනේ. සිතේ තියෙන දේ තමයි මතක. ඒක නිසා යම් කිසි කෙනෙක් ආනාපාන සතිය කිව්වම ඇහැ වහලම කියලා බලන්න යන්න එපා. එහෙම දෙයක් නැහැ. ඒ ටික තේරුණාද? අද මාතෘකාව එච්චරම දිග මාතෘකාවක් නෙමෙයි. ඔයගලට ප්‍රශ්න අහනවා නම් අහන්න පුළුවන්. වැදගත්ම දේ මේ සමාධියක් ගොඩනගා ගන්න බලන්න. ඒක සමතය වෙන්න පුළුවන්. ඒ සමාධිමත් වූ සිතක තමයි අර සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. මේ මොහොතේ හරි ශනිකව. ඒ නිසා සිත විසිරෙනවා නම් අර ඵලයකට එන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි තින් සමාධියක් ආව පමණින්ම ඵලයකට එනවා කියලා ගැරන්ටියක් දෙන්නත් බෑ. අර නුවණ වැඩිවීමක් වෙන්න ඕනේ. මේ නුවණ වැඩිවීම වෙන්නේ දෘෂ්ටිය ගලවලා යනකොට. ඒක නිසා හැකියපමණ කරන්න බලන්න ඕනේ සිත කය මේ කයෙන් වචනයෙන් වන දේවල් අවබෝධයෙන් වෙන්න ඕනේ. අවබෝධයෙන් විදර්ශනාවෙන් ඒවා පිළිබඳ අවබෝධය ලැබෙනකොට අර ඒවා තවදුරටත් කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට ඒ ඔස්සේ සිත් ගොඩාක් ඇති වෙන්න විපාක කරවල දෙන්න
හුරු ඇති වෙන්නේ නැහැ. එතකොට අර දෘෂ්ටීන් වලට උඩට එන්න දෙන්නේ නැහැ. කරපු දේවල් වලට විපාක කරවලානේ දෘෂ්ටිය ගන්නෙ. අතීතයේ කයෙන් වචනයෙන් කරපු දේවල් වලට විපාක කරවලයි දෘෂ්ටිය සමන්ගේ සිත තුළ ගන්නෙ. එතකොට තමන් දැන් ඒ තැන නැත්තම් ඒවල් වලින් එන විපාක ගොඩනගලා තමකොට ඒව තමන් ඒ තුළ නැහැ දැන් විදර්ශනා වල. ඒක නිසායි කියන්නේ කුක්කුච්චය ඇති කරගන්න අවශ්‍ය නැහැ. තමන් ඉස්සර කරපු පව් වැඩවල දැන් නැහැ. ඒක නිසා කුක්කුච්චය කොහොමවත් තියෙන්න බෑ තමන් කරපු පව් වැඩවලට දැන් පසුතැවෙන ගතිය. දැන් එතන නැහැ. දැන් තමන් නුවණ දියුණු වෙලා ඉන්නේ. එනකොටම දන්නව බොරු කියන්නේ ඉන්නේ, කේලම් කියන්නේ එන්නේ කියලා. ඇත්තටම තමන්ට නොදැනීම අර දෘෂ්ටියෙන් එන ප්‍රමාණයත් අඩු වෙනවා. තමන්ට එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි ලීසි වෙන්නෙත් නැහැ. තමන්ගේ තියෙන දෘෂ්ටිය තමන්ම තමයි දන්නේ. ඒ මොකද අපි අතීතයේ කරපු කයෙන් වචනයෙන් කරපු වැරදි වැඩවල විපාක කරන ස්වභාවය අපි දන්නේ නැහැ. ඒක තමන්ගේ සිතින්මයි අඳුර ගන්න ඕන. ඒක තමයි අර දෘෂ්ටියක් තියෙන්නේ සිත යට සැඟවිලා තියෙන්නේ. ඒක තමන්ම තමයි විසඳ ගන්න ඕනේ නුවණින් දැකගෙන මම මේ දහමට ගැලපුවොත් මේක මං හිතන දේ වැරදි කියලා. සමහර අය හිතනවා මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මං හරියට දහම දන්නවා තව අහන්න දෙයක්වත් නැහැ කියලා. ඒකත් එක දෘෂ්ටියක්. ඒයි සිත පුරුදු කරලා නැහනේ. ඒගොල්ලොන් සිත තමාගේ පැත්තට යොමු කරලා සිත පුරුදු කරලා නැහැ. තමාගේ සිත තමාම පුරුදු කරගෙන ගැලවී යනවගත් තමයි බුදුදහම කියන්නේ. බාහිරට පෙන්වන්න අපි අර ඒ පැත්තෙන් උපකාරයක් යැදීමක් විශ්වාසයක් බලාපොරොත්තු වෙනවා. යැදීමක් විශ්වාසයක් නෙමෙයි තියෙන්නේ මෙතන මේ පුරුදු කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ස්වરૂපය තේරුම් ගැනීම. එතකොට අර සමතේ ඉන්න කෙනාගේ සැපතින් යහට ගිය තව සැපතක් තියෙනවා. දැන් අපි කියමු සමතේ වඩලා සැපතක් හම් වෙන සැපතට වැඩිය ස්ථීර වූ සැපතක් තියෙනවා. අර සැපත ලැබෙන්නේ සිත් නිසා, කයෙන් එන සිත් නිසා, වේදනාවෙන් ඇති කරන සිත් නිසා. ඒ වලට ඇලීමක් තියෙන නිසා ඒ සැපතක් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මල් පූජා කරනකොට වඳිනකොටත් තියෙන්නේ අපිට යම් කිසි වූ සැපතක් කියලා අපිට අහුවෙනවා. අපිට හිතෙන්නේ ඒක තමයි හරි සැපත කියලා. ඒ තමන් අල්ලගත්ත මුලාවක් තුල ඉන්න සැපතක් එතන තියෙන්නේ. ආර්ය සැපත කියන්නේ ස්ථීර වූ සැපතක්. ඒක විදර්ශනාවෙන් එන්නේ. මේ විදර්ශනාවෙන් එන සැපත කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි නිර්වාණ සැපත දක්වා යන්නේ. නිර්වාණය දක්වා යන්නේ. ඒක දෙපැත්තක්. එතකොට මූලික වශයෙන් බලන්න ඕනේ පළවෙනිම දේ කයෙන් වචනයෙන් වන අකුසල අවබෝධයෙන් වෙන් වෙන්න. අවබෝධයෙන් වෙන ගමන් මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? විචිකිච්ඡාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එක. තේරුම් ගන්න එක. එතකොට අර කුක්කුච්චයෙන් කොහොමද වෙන් වෙන්නේ? කුක්කුච්චේ යථා ස්වરૂපය. මම මේ මොනවද හිතන්නේ? සිත වර්තමානයි. සිත ඇති වෙලා පැවතිලා නැති වෙනවා කියන වර්තමාන ස්වરૂපය දැක ගන්න පුළුවන් අර සමාධිය භාවනා කරන කෙනෙකුට. ඒගොල්ලෝ දන්නවා සිතේ ස්වરૂපය. අනේ සිත හරියට වර්තමානයි. සියුම් වෙනවා කියන්නේ වර්තමානයි. යාට 100 පොඩ්ඩක් තියෙනවා යාට. ඒ කියන්නේ ඒ සමාධිය ගැලවුණාට පස්සේ යාට විදර්ශනාවක් නැහැ. ඒ නිසා යාගේ සමාධියක් නැහැ කියන්නේ යාගේ සිත විසිරෙනවා. යාගේ ආනපාන සතියදී සියුම් වෙලා හරි සමතේදී කරන යම්කිසි භාවනාවක් අසීන භාවනාවකදී සිත සියුම් වුණාට පස්සේ එතන 100 තියෙන්න ඕනේ යාට. ඒ 100 නැති වෙනවා කියන්නේ යාගේ සිත විසිරෙනවා. එතකොට යාට වඩන්න විදර්ශනාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ওই භාවනා කරන අය භාවනාවට ඉන්න අය ඒවා කොච්චර දුරට කියලා දෙනවද කරනවද කියන දේ ඒ වලට දෙන උත්තර මත තමන් තීරණය කරගන්න. ඉතින් සමතේ නම් හැමතැනම වගේ තියෙනවා. නමුත් ඔය විදර්ශනාව කියන දේ තමයි බොහෝ දුරට දහම හරියට අහලා නැති නිසා දහම අහන්න ඕනේ. ඒක නිසා ධර්ම ශ්‍රවණය වැදගත්. ධර්ම ශ්‍රවණය වැදගත් වෙන ගමන්ම අර සක්කාය දිට්ඨිය වැරදි දෘෂ්ටීන් සක්කාය දිට්ඨිය ගොඩනගෙන වැරදි දෘෂ්ටීන් ගලව ගන්න බලනවා. සමහර අය ඉතින් විනය ඔස්සේම හිතනවා. විනය තියෙන පොතේ තියෙන විනයම දැන් තියෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. ඒකත් ඇලීමක්. ඒ දෘෂ්ටිය ප්‍රගුණ කරනවා සක්කාය දිට්ඨිය. ඉතින් කොහෙන්ද ගැලවෙන්නේ කියලා හරියට ගලව ගන්න කට්ටියට අපහසුයි. ඔයගොල්ලෝ හිතනවා මේ විනය හරියටම තියෙනවා. පොතේ තියෙන එකම දැන් තියෙන්න ඕනේ. ත්‍රිපිටකය කියන්නේ පොතම තමයි. පොතට ගැලපෙන්න ඕනේ 100ක් කියන 100%ක්ම පොතමට ගැලපෙන්න ඕන කින්ද ඒක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය ගලප ගන්න ඒගොල්ලන්ට හිතෙන්නේ අනේ ඉස්සර පොත් තිබ්බේ නෑනේ අකුරු තිබ්බේ නෑනේ වචනෙන් ආපුනේ එකක් නේ පොතකට ලිව්වේ කියලා. එහෙම හිතන්න බෑ. මොකද ඒගොල්ලෝ වැඩියෙන් පුරුදු වෙලා භාවිතා කරලා බහුලී කතා ඔය ඔක්කොම කරලා තියෙන්නේ අර වැරදි දෘෂ්ටිය. ඒක මේ කාලෙදිම පුරුදු කරලා තියෙන්නේ. පොතම නිවැරදි කියන දේ. පොත නෙමෙයි නිවැරදි. තමන්ගේ සිතයි නිවැරදි කරගන්න ඕනේ. අන්න ඒ තැනට එන්න බැරි වෙන්නේ මම අර කිව්වා වගේ කයින් වචනයෙන් කරපු අකුසල් වලට විපාක කර දෘෂ්ටීන් ටික
උඩට දානවා. දෘෂ්ටීන් ටික උඩට දානවා. හැමතිස්සෙම ඉස්සෙල්ලා බලන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුලේ හැකි පමණ ඉන්න. අවබෝධයෙන් ඉන්න. මග ඉන්නවා. ලැබෙන දේ ලැබෙයි. හැබැයි දහමක් දන්නවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? විචිකිච්ඡාර පංච නීවරණ කියන්නේ මොනවද? දැනගත්තට මග වෙනස්නේ යන්න. දැනගන්න එක වෙනස්. මග තියෙන්නේ පුරුදු කරන්න. ඒකනේ භයානකකම. අතර සතිපට්ඨානය කියන දේ තිබ්බට පුරුදු කරන්න එපැයි ඒක. පුරුදු කරනකොට තමයි බාහිරෙන් අපිට හමු වෙන දේවල් තමයි පුරුදු වෙන්නේ. කය අනි මිනිස්සුගේ කයවන් හම් වෙනවා. අනි මිනිස්සුගේ වේදනාව හම් වෙනවා. අනිස් මිනිස්සු සිතන විදිය අපිට සංවර වෙන්න වෙනවා. එතනදී තමන් කොයි ආකාරයට හැසිරෙනවද කියන දේ තමයි වැදගත්. ප්‍රශ්න අහන්න. අයත් එතන ඔයා කිව්වේ සිත නෑ මග පුරුදු කිරීම කියලා කිව්වේ ඇත්තම කියනවා සිත බාහිරට පුරුදු කිරීම නේ මග පුරුදු කරනවා කියලා කියන්නේ බාහිර ලෝකයක් එක්ක අපි ජීවත් වෙන විදිය පුරුදු වෙනවා. ඇත්ත ඔකයි. මග පුරුදු කරනවා කියන්නේ බාහිර ලෝකයක් එක්ක ජීවත් වෙන ගමන් තමන්ගේ සිත පිරිසුදු වෙනවා. තමන්ගේ සිත පිරිසුදු වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නවා කියන්නේ සම්මා ඥාන දියුණු වෙනවා. මේ මාතෘකාවේ ප්‍රශ්න තියෙන්න පුළුවන් දේශනාවට වැඩිය දේශනාව නම් ඉතින් එච්චර ලොකු දෙයක් දේශනාවේ එහෙමටම ගැබ්වීමක් නැහැ. මොකද මේක සාමාන්‍යයෙන් ඉතින් අපිට අර මගේ ආත්මයි කියන දෘෂ්ටියක් ඔස්සේනේ අපි ඇතුළට ඊට ඉස්සෙල්ලත් සාකච්ඡා කරා මේ බොරු කියන්නේ කේලම් කියන තැනට ඇතුළට ගිහින් බැලුවොත් අරක තමයි තියෙන්නේ. ඇයි බොරු කියන්නේ? ඇයි පරුස වචන කියන්නේ? කියලා කියනකොට තමාගේ නොදන්නකමක් තමයි එතන තියෙන්නේ. අපි නොදන්න බව නොදන්න නිසා ඒක කරනවා. එතකොට ඒ නොදන්නකම අපිට හිතෙනවා බොරු කියනකොට සතුටක් කියලා. අපිට ලැබෙන සතුටක් කියලා. දහම අහලා නැති නිසා ඒක తాවකාලික වූ සතුටක් ඇටියට අපි වැරදි කර ඒක මේ සසරේ අපි මෙරි ඉපදී යනවා. බුදුදහම හරියට ඇහුණත් ඒක තේරුම් ගන්න බැරි. බුදුදහම ඇහෙනකොට පොත පාඩම් කරනවා. එහෙම නැත්නම් පොත සත්‍යයි කියලා හිතනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ පාලියෙන්ම කියලා හිතනවා. ඒ නිසා දේශනා කරන ධර්මයේ පහසු වචන තියෙනවා නම් ඒ ධර්ම වැරදි කියලා හිතනවා. ඔය ඔක්කොම ඇලීම්. ඒ අයගේ ඇලීම නිසා අර සිත දියුණු කරන පැත්තට යන්නේ නැහැ. හැබැයි කතා කරලා ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙනවා. නමුත් සිත වෙනස් ඒගොල්ලෝගේ. සිත වෙනස් නම් පුරුදු කරනවා. ඒතකොට පුරුදු කරන කෙනෙකුට ලොකු රැකගෙන යන්න දහමක් නැහැ. ඒ නිකන් ඉදිනදා ජීවිතේ ප්‍රායෝගික දෙයක් වුණාට පස්සේ කවුරු හරි ඇහුවොත් අනේ සතර සතිපට්ඨ කායනුපස්සනාව කියලා දෙන්නේ. එයා දන්නේ නැහැ ඒක. එයා කරන විදිය දන්නවා. එතකොට ඒගොල්ලෝ බණ කියන්නේ නැහැ. ඒගොල්ලෝ rahat වෙනවා. එයා පුරුදු කළා rahat වෙනවා. සෝතාපන්න වෙනවා. ඒගොල්ලොන්ට කරගෙන යනකොට ප්‍රායෝගික බුදුදහම වෙනවා. ඒගොල්ලොන් කරපු දේවල් එහෙම ලේසියෙන් කියලා දෙන්න බෑ. සමහර අය මෙහෙම අය හම්බ වෙලා ඉන්නවා. ඔයා කොහොමද ආවේ භාවනා කළා කියලා ඇහුවාම එයාට ඒක එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. මම බණ අහගෙන ඉන්නකොට මෙන්න මේම ආපු දෙයක් මට මේ වුණා. ඒකෙන් තමයි සෝතාපන්න වුණා. කාරි කතා කරනකොට ඒගොල්ලොන් කියනකොට තේරෙනවා. ඇහුවොත් ඔයා විශේෂයෙන්ම මොකද්ද කරේ කියලා ඒගොල්ලෝ කියනවා මේ භාවනා කරපු එක තමයි කරේ. භාවනා කරා හම්බුන්නේ නැහැ. ඇස් අරගෙන බණ අහනකොට සෝතාපන්න වුණා. දැන් එහෙම කියන කට්ටිය ඉන්නවා. විවිධ අර්ථකථන දෙන කට්ටිය. සමහර ඒගොල්ලෝ කියනවා අපි සින්දු අහගෙන ඉන්නකොට සෝතාපන්න වුණා. සමහර ඒගොල්ලෝ කියනවා කොහොඹ ගහ දැක්කාම සෝතාපන්න වුණා. එළියට එනවා සරම කරගෙන ඒ විදිහට කියනවා. උදේ පාන්දර නැගිටලා එනකොට කොහොඹ ගහ දැක්කා. ඒකෙදි කොහොඹ ගහ නැති වෙනවා දැකලා එයා සෝතාපන්න වෙනවා. විවිධ අදහස් තියෙනවා එයාගේ. ඒගොල්ලොන්ගෙන් මොනවා හරි දැනගත්ත බණ ටිකක් කියන්න කියලා කිව්වට ඒගොල්ලෝ බණ කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ පුරුදු කරපු කට්ටිය. ඒගොල්ලෝ පුරුදු කරන්න දන්නවා. පුරුදු කරපු දේවල් නම් කියයි මරම කරා මෙහෙම කරා කියලා. සමහර අය එහෙමත් කළා නැහැ. සමහර අය වැඩි දහම තුල ඉඳලත් නැහැ. ඇයි නුවණයි. ඒගොල්ලන්ට නුවණ දියුණු වෙලා තියෙනවා. ඒගොල්ලොන්ගේ නුවණ දියුණු. ඒගොල්ලෝ දන්නවා මේ අනිත්‍ය කියන ස්වરૂපය ඒගොල්ලන්ට තේරෙනවා. නිකම්ම තේරෙනවා කියන්නේ මේ පොත් පෙන්නලා තේරෙනවා නෙමෙයි. අද දකින්නකොට තේරෙනවා. නිකන් નિરાයාසයෙන්ම දැනෙනවා සිතට එන දේවල්, පේන දේවල්, ඇහෙන දේවල්, අනිත් අයගේ වේදනාවේ අනිත්‍ය ස්වરૂපය ඒගොල්ලන්ට නිකම්ම තේරෙනවා.
ඉතින් ඕකට විවිධ වචන කියනවා සසරේ පුරුදු කරලානේ ආවේ පින් කරලානේ ආවේ ඔය අපිට වැඩක් නෑ අපි දන්නේ නැති දේවල් කතා කරන්න ඕනේ අපිට පේන දේනේ දැන් තියෙන දැන් බුදු දහම එනවා දැන් කරන දේ අපි කරලා මාර්ගඵලයකට ඇවිල්ලා නැත්තම් ඒ කියන්නේ අපේ අඩුවක් තියෙනවනේ ඇත්ත පිළිගන්න එපා පසුතැවෙන්නේ නැහැ අපි නමුත් අපි අතීතේ කරපු පින් ගැන කතා කරනකොට දැන් තියෙනවා නම් අපිට කුසලයක් කරගන්න අවස්ථාව කරනවා මිසක් අර කුක්කුච්චය ගැන කතා කරගෙන ඉඳලා වැඩක් තියෙනවා. දැන් ඉතින් උත්සාහයෙන් වීර්යයෙන් මේක කරගන්න බලනවා. මග ඉන්නවා හරියන්නත් පුළුවන් නොවරදින්නත් පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? දෘෂ්ටිය ගලව ගන්න බැරි නිසා. ඉතින් කවුරු හරි කෙනෙක් ওই දෘෂ්ටියට බණ කිව්වහම Taman ගැලවිලා යන්න පුළුවන්. ඒකට බණ කියන්න පුළුවන් එකම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ බව අපි දන්නවා. නමුත් Tamanගේ දෘෂ්ටිය මොකද්ද කිය හොය බලන කොහෙටද ඇලිලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණයත් වැදගත්. නමුත් ඊට වැඩිය නුවණින් විමර්ශනය වැදගත්. මම හිතන දේ කුණු ජරාවක්ද මේ මං ඇලිලා ඉන්නේ. ඇයි මම ඇලෙන්නේ? ඒකට ඇලෙනවා කියන තැනට අපිට හිතින් හැමතිස්සෙම මේ පේන රූප වලට ඇලෙනවා කියලා නෑ. හිතේ මනස තුලට එන දෘෂ්ටියක්. ඒක ස්පර්ශය නිසා ඇලෙනවා. මම ওই පිළිබඳ අර සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු සූත්‍රය මතක විදියට බ්‍රහ්මජාලද මන්ද බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා ඒක. මට ඒ සූත්‍රය හරියට මතක් වෙන්නේ නැහැ. පොඩි සූත්‍රයක් තුලත් ඒක තිබ්බා මම දැක්කා. ස්පර්ශය නිසායි ඇති වෙන්නේ. ස්පර්ශය නිසා තමයි වැරදි දෘෂ්ටිය එන්නේ. ඒන දෘෂ්ටිය විචිකිච්ඡාව පදපූර්ණය වෙන්නේ නැහැ. ඒක නුවණින් විමර්ශනය කරන. ඔය මේ ධාතු සත්‍යය කියලා වඳින ඒගොල්ලන්ටත් තියෙන ස්පර්ශ නිසා ඇතිවන වැරදි දෘෂ්ටිය. මල් පූජා කළා නෙවෙන්න පුළුවන්. ඒක දෘෂ්ටීන් ඒව දෘෂ්ටීන් තුලින් එන නිසා ඒක ස්පර්ශ නිසා මනසට එන නිසා ඇහිම් පේන ගතිය එන්නේ නැහැ. අරක දෘෂ්ටිය මනස ඇතුලේ පැල්පදියම් වෙලා තිනවා කියන අපේ භාෂාවෙන්. එයා පුරුදු කරලා තියෙන මේ පැත්තට. පුරුදු කරවලක් තියෙන මේ ශාසනය එහෙමයි මල් පූජා කළා නෙවෙන්න පුළුවන්. ඒක පුරුදු කරනවා දිගින් දිගටම කාලයක් තිස්සේ පුරුදු කරනවා. ඒක උස්සේම ගිහින් එයා සතර අපායේ උපදිනවා. ඒක දෘෂ්ටියක්නේ. ඒ දෘෂ්ටිය තුළ සැඟවිලා තියෙන්නේ මම මගේ ආත්මය කියන අර විචිකිච්ඡාව නොදැනීම. ඒ කියන්නේ විචිකිච්ඡාව පිළිබඳව තියෙන අනවබෝධය තියෙනවා ඒක ඇතුළේ. යාට ඒක දන්නේ නැහැ. ඒක පැහැදිලි කරලා දෙන්නේ නැහැ. අර తాවකාලිකව සතුටකට සිත තල්ලු කරනවා. අද වෙන්නේ ඒකයි. නැත්නම් මේ පොඩි චූන් එකක් තියෙනවනේ ධාතු වන්දනකොට. ඒ පුරුදු කරපු නිසා කවුරුත් කිව්ව නිසා. තමන්ම හිතන්න පෙළඹෙන්නේ නැහැ. තමන් හිතනකොට තමන්ට දැනෙනවා මේ වෙනස් වූ සතුටක් මෙතන තියෙන්නේ කියලා. ඒකට තමයි අපි යන්න ඕනේ මේ වෙනස් වූ සතුටක් මෙතන තියෙන්නේ. ඇත්තටම ඕන කෙනෙකුට තේරෙනවා බොහෝ අය වැඩියෙන් ඇදිලා යනවා නම් ධාතු පස්සේ බොහෝ අය ප්‍රගුණ කරනවා නම් එතන නිවීම නැහැ. හැමතිස්සෙම මෙහෙම බලන්න. යම්කිසි හඬපටියකට ඇහුම්කන් දෙනවා නම් එතන බොහෝ අය අහලා නැත්නම් ඒ ගැන වැඩියෙන් යොමු වෙන්නේ. ඇයි දන්නවද? ඒ බොහෝ අයට නොතේරෙන නිසා. සත්‍ය අඩුවෙන් දෙනකොට තමයි තේරෙන්නේ. සත්‍ය අඩු දෙනකොට තේරෙන්නේ. හැමතිස්සෙම එහෙම හිතන්න. හඬපටියේ බොහෝ අය බලලා නැත්නම් අහලා නැත්නම් එතන සත්‍ය තියෙන්න පුළුවන්. බොහෝ අය අහලා නම් එතන සත්‍ය නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. බොහෝ අය ධාතු වඳිනවා නම් එතන ඇත්තටම සත්‍ය නැති නිසා ඒ මෝඩියෝ තමයි රොක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියන්නේ මගේ දහම් ප්‍රඥාවන්තයින්ටයි. එතකොට මෝඩායනේ වැඩියෙන් රොක් වෙන්නේ කියලා තේරෙනවා. නිකම්ම තේරෙනවා. මෝඩයි දිගින් දිගටම රොක් වෙවි යන්නෙත් නිවන් දැක්කේ නැහැ ආර්ය ඵල වලට ආවේ නැති නිසානේ කියලා තේරෙනවා. ඒගොල්ලොත් එක්ක කතා කරනකොට ඔය දන්ත ධාතු වඳින අයට ගිහින් බලන්න කතා කරලා. හැමදාම වඳින්න යන්නේ ගොඩ ගියේ නැති නිසා. එතනට රොක් වෙන්නේ කාලයක් තිස්සේ වැඩි දිනක් සත්‍ය දැක්ක නැති නිසා. ඒගොල්ලොත් එක්ක කතා කරනකොට තේරෙනවා තාමත් මෝඩයි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අර නියපිටට අරන් කිව්ව කට්ටියගේ වැඩි කොටස පොළවේ ඉන්න පස් වගේ තමයි. ඒ ටික ඔක්කොම නිරේ තමයි යන්නේ. සතර පායේ වැටෙන්නේ. එතකොට Taman ගිහින් ඒක තුල ජම්ප් කරනවා. ඒක තුල ඉන්නවා. හැමතිස්සෙම වැඩියෙන්ම ඇයි බණ පටි අහලා තියෙන්නේ කියලා Taman ප්‍රශ්න කරන්න බලනවා. ඇයි මේක වැඩියෙන් අහලා තියෙන්නේ? දැන් හොයාගෙන යනකොට මුල ඉඳලා දන්නවා මේක පොඩ්ඩක් අය අර ගඟ පල්ලෙහාට ගලාගෙන යන කට්ටිය තමයි වැඩිපුරම නිරේ පැත්තට සතර පායට ඇදෙන්නේ. ගඟේ රැල්ලට විරුද්ධව යන අය තමයි මේ සසරේ සත්‍ය අවබෝධ කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක එදත් සත්‍යයි අදත් සත්‍යයි. ඒක නිසා මුලදී ඒක බෙදාවෙන් කරගන්න බලන්න ඕනේ. බෙදාවෙන් කර බලන්න ඕනේ. මේක නිදහස් දාමක්. නිදහසේ ආගෙන ඉන්නකොට Tamanට තේරෙනවා.
අරයට තමන් කියන දේ අරයට නොතේරෙන්න පුළුවන්. තම තමාට අනුව මේක හොඳට තේරුම් ගන්න බලන්න ඕනේ, නුවණින් විමර්ශනය කරන්න ඕනේ, විදර්ශනා කරන්න තමන් දැනගන්න ඕනේ. ඒ දැනගන්න කෙනෙක් තමයි මේ ධහම අවබෝධ කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔක්කොම අරගෙන යන්න බෑ. හස්බන්ඩ් බෑ වයිෆ් අරන් යන්න, වයිෆ්ට බෑ හස්බන්ඩ් අරන් යන්න. කිව්වට තේරෙන්නේ නැහනේ. තමන්ගේ පවුලේ අයටත් කිව්වට තේරෙන්නේ නැහනේ. අයියට අක්කට කිව්වට තේරෙන්නේ නැහනේ. තේරුම් ගන්න බෑනේ. මේ සත්‍යම තමයි කියන්නේ. එක වෙලාවකට හිතනවා අනේ මේ අක්කු අපේ භාෂාවෙන් කියන්නේ මේ අක්කුන්ට තේරෙන්නේ නැද්ද මේ කියන දේ. හරි පුදුමයි සමහර වෙලාවට. මේ භාෂාවෙන් කිව්වොත් හිතාගන්න බෑ මේ හිතවත් අයට. අනේ මේ මොකද ඒ දෘෂ්ටියට ඇවිල්ලා. ඒ දෘෂ්ටිය මේ හොඳට තේරෙනවා. මේක බොරු මේක වැරදි කියලා. නමුත් ඒක තේරුම් කරවන්න බෑ. කාලයක් තිස්සේ පුරුදු වෙලා තිනවා. ඒක පුරුදු කරවන්න වෙලා තියෙන්නේ අර මං කිව්වා වගේ ලාමක අකුසල නිසා. හසරේ කරගෙන ආපු ලාමක අකුසල. ඉතින් අපි වෙන්විය යුතු තැනක් අවබෝධ කර යුතු මගක් තියෙනවා. ඒක අපිට පැහැදිලි නෑ. ඒක නිසා හැමතිස්සෙම වැඩිපුරම රොක් වෙන තැනකදී පරිස්සම් වෙන්න. දහම් සාකච්ඡා හොඳයි. ධර්මය ඇහුවට පස්සේ ප්‍රශ්න අහන්න. ධර්මය තුලින්ම අහන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් ප්‍රශ්න අහනකොට අර ලොකු පින්තූරي දාගන්න බලන්න. කට්ටිය 1000ක් විතර බණ අහන්න පුළුවන් තමන් තනියෙන් ප්‍රශ්න අහන්න. ඒ ධර්ම දේශකයාගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකු කමටවත් පොඩි කමටවත් නෙමෙයි. එකතු කරලා කැටි කරලා ප්‍රශ්න අහනකොට දැනගන්න පුළුවන් මේ සූත්‍රය කොයි විදිහටද තමන්ගේ ජීවිතයට එකතු වෙන්නේ කියන්නේ. නැත්තම් ඒක අහගෙන වැඩිපුර කට්ටිය ඉන්නේ සාදු කියලා යනවනේ. සාදු කියලා යන. ඒගොල්ලෝ හිතනවා එහෙම ආගෙන හිටියාම සුත්තමේ ඥානය ඇවිල්ලා සෝතාපන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැ. නුවණින් විමර්ශනය කළ විචිකිච්ඡාව ගලවනවා කියන්නේ නුවණින් විමර්ශනය කිරීමක් එතන තියෙනවා. ඒ පටිච්ච සමුප්පාද දහම වෙනස්. ඒ විචිකිච්ඡාව ඔස්සේන පටිච්ච සමුප්පාද ශක්‍රිය වෙනස්. ඒක chance එකක් දෙන්නේ නැහැ. ශනිකවම හිතට මනසට වැදෙලා එතනින්ම අවබෝධයකට තල්ලු වෙනවා. ඒක තමයි අපහසු. හරිම අපහසුයි. ඒකයි විචිකිච්ඡාව ගලවන්න, සක්කාය දිට්ඨිය ගලවන්න අමාරු. ඒකයි ඊටුන් පස්සේ එච්චර අපහසුවක් නැහැ. හරියට මාර්ගය පැහැදිලි. තණ්හාව ඔස්සේම තමයි ඊටු ටික ගොඩනගිලා තියෙන්නේ. දිට්ඨිය ඔස්සේ ටික ගලවලා දාලා තියෙන්නේ. තණ්හාව ඔස්සේ යන ටික තමයි තියෙන්නේ. තණ්හාව ඔස්සේ යන ටික හුඟක් වෙලාට අර අල්පේච්ඡතාවය පුරුදු කරලා හරි මොකක් හරි මගක් පුරුදු කරන්න පුළුවන්. තණ්හාවෙන් ගොඩලා යන්න ලේසිත් නෑ අපිට මේ ගිහි ජීවිතය තුල ඉන්නකොට බොහෝ අයගේ අපිට තියෙන ළමයි ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඒකට තණ්හාවක් තියෙනවා. ඒවා අපි තුල තියෙන නිසා වෙන්න පුළුවන් මේ යම් තැන්වලට ඇවිල්ලා නවතින්නේ. ඒ නිසා ළමයි ඉපදිච්ච ගමන් මං හිතන්නේ නැහැ ගිහින් මම මහණ වුණා මං රහත් වුණා කියලා. එහෙම ඉතින් හිතන්න අමාරුයි. ළමයි ඉපදිච්ච ගමන් ළමයව දාලා ගිහින් මහණ වෙනවා. මහණ වුණාම බූගාගෙන සිවුරක් දාගත්තම රහත් වෙනවා. දැන් ඒ වගේ දේවල් හිතන්න බලන්න. ලේසි නෑ මේ මගවල්. ලේසි නෑ බුදුරජාණන් වහන්සේ එහෙම ගියා කියලා සෑම කෙනාටම ඒක ලේසි වෙන්නේ නෑ. පාරමිතා පෙරවිල්ලක් බුදුරජාණන් වහන්සේ පාරමිතාවක් පුරාගෙන එන කෙනෙක්. නෑ කියන්න බෑනේ කාටවත්. ඒක නිසා සෑම කෙනාම මේක ඇප්ලයි කරන්න යන නරකයි. හොඳම දේ ඉස්සල්ලා සෝතාපන්න වෙලා බලනවා මොකද වෙන්නේ. මාන වෙනවා කියන දේ අද කාලේ වැඩිපුරම මහාන අය ජීවිතේ ගෙවන්නේ ලේසි තැනක් හොයාගන්න බෑ. එහෙනම් මහානකමට විරුද්ධව කතා කරනවා නේ. මහාන වෙනවා කියන්නේ හිස බූගාගෙන සිවුරක් දා ගන්නවා කියන එක නන් නෙමෙයි. ඊට වැඩිය ලොකු යහට ගිය දෙයක් තියෙනවා. ලොකු දෙයක්. මහාන වෙනවා කියන දේ ලොකු ගැඹුරට අර්ථයකින් මහාන වෙන අය මහාන වෙනකම අපහසුයි. වැඩිපුරම හිතන්නේ මහාන වෙනවා කියන්නේ හිස බූගාගෙන සිවුරක් දා ගන්නවා කියන දේ. මහාන වෙලත් තාම මහානකමේ බැලරුම්කම තේරෙන්නේ නැහැ. අපි තරහ නිසා නෙමෙයි හිම කියන්නේ. මහාන වෙලා වැරදි දේවලු සමාජයට දෙනවා. ගස් වන්දන. මොකටද ගස් වන්දන්නේ ධාතු වන්දන මහාන වෙන්නේ? ඒ සමාජයේ ප්‍රසිද්ධයි ඉඳලා හිටලා. ඒ අය බණපදයක් කියනවා ඒකත් ලෞකිකයි වැඩිපුරම. ඉඳලා හිටලා කොහෙන් හරි ආගත්ත ලෝකෝත්තර ධාමකුත් කියනවා. අපේ මිනිස්සු සාදු කියනවා. නමුත් ඒගොල්ලොන්ගේ දෘෂ්ටිය වැඩිපුර තියෙන්නේ වැඩිපුර පුරුදු පුහුණු කරපු දේවල්. දඹදිව ගෙනිච්ච බොහෝ අය. දඹදිව බෝධි වැන්දුවා. ස්ථාන වැන්දුවා. ඒගොල්ලෝ වැඩිපුරම කරේ ඒවනම් ඒගොල්ලොන්ගේ සිත භාවිතා කරලා පුරුදු කරලා තියෙන්නේ මේ පැත්තට. බහුලීකතා ඒගොල්ලොන්ගේ සිත තියෙන්නේ වැඩිපුරම මේ පැත්තට. තාමත් ඒ ඔස්සේ යම් පෝස්ට් වැටෙනවා නම් යම් දේවල් දහම් කරුණු තියෙනවා නම් තාමත් එතනට ඇලිලා ඉන්නේ. ඒව දැන් වැටින්නේ නැත්නම් ඒගොල්ලෝ සංවර වුණු බවක් තේරෙනවා. තාමත් එහෙම වෙනවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේ. මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ වැරදි වැඩ කළා. එතකොට අපිට පේනවා තාමත් අනේ ගස් වන්දවන්න හදනවා නම් එයා ඉඳලා හිටලා බණපදයක් දැම්මට කොච්චර සත්‍ය වුණත් ඒ මග ඔස්සේ යන්න එපා. ඒගොල්ලෝ තාම අර
පෞගිය කාලේ හිටිය තැන තමයි ඉන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා. කොච්චර ලස්සන බණ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ Tamanට. ඒගොල්ලන්ගේ දෘෂ්ටිය වැරදි. දේශනා කරන දේවල්, කියන දේවල් තුළ දෘෂ්ටියක් ගොඩ නැගිලා නම් ඔබට ඒ තුලින් කිසි ප්‍රයෝජනයක් එන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ශක්තියක්. බණ කියලා කිව්වා කියන පුද්ගලයාගේ කෙරෙහි සීලයක් තියෙන්න අවශ්‍යයි. එතකොට තමයි අර අහන කෙනාට ඒ බණ තේරෙන්න ගන්න. ඒක අහන කෙනා තේරෙන්න ගන්න කට්ටිය දහස් ගණන් වෙන්න පුළුවන්, එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. අපි නොහිතන අයට මේක තේරෙනවා. නොහිතන අයට හිතාගෙන ඉන්න අයට නොහිතන අයට මේ දහම තේරෙනවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. ඒ මොකද ඒකේ යම්කිසි ශක්තියක් තියෙනවා. ඒගොල්ලෝ බලන නුවණක් දියුණු වෙලා තියෙනවා. නුවණක් දියුණු වෙලා තියෙනවා. ඉතින් කොච්චර බණ ඇහුවත් නුවණින් විමර්ශනය කරන දේ අහනවට වැඩිය වැදගත්. අහන ප්‍රමාණය කොච්චර ගොඩ වුණත් සිත තුළ පුරුදු කරගන්න බෑ. නුවණින් විමර්ශනය කරන්න තමයි කාලය වැඩිකට දාගන්න ඕනේ. නුවණින් විමර්ශනය කරනවා කියන්නේ අර ගලපගෙන මේක කොහොමද වෙන්නේ? ඇත්තටම බැලුවම දහම කෙරෙහි සැක නැති වෙනවා. දහම කෙරෙහි සැක නැති වෙනවා කියන එක තිසරණ කෙරෙහි සැක නැති වෙනවා. යාවට තිසරණ බොරු කරන්න බැරි. යා මාර්ගසිතටපත් වෙනවා. මාර්ගසිතටපත් වුණු කෙනෙකු ලේසියෙන් බොරු කරන්න බෑ දහම. ලේසියෙන් බොරු කරන්න බෑ. එයා දන්නවා සත්‍ය. එයා සත්‍ය දන්නවා. ඒ නිසා ඒගොල්ලොන් කතා කරනකොට ඒගොල්ලෝ දන්නවා කතා කරනකොට ලියනකොට තේරෙනවා ඒගොල්ලෝ යම්සි තැනක ඉන්නවා. ඒක නිසා ඒ අය මේ කෑ ගහගෙන දඟලගෙන එහෙම නොවෙන්න පුළුවන්, බන නොකියන්න පුළුවන්. ප්‍රශ්නයක් දෙකක් ඇහුවම තේරෙනවා එකක් දෙකක් කියනකොට අර දන්වැලේ ඒගොල්ලෝ කෙරෝලක ඉන්නේ. මෙතනින් ප්‍රශ්නය අහන්නේ ඒගොල්ලොන්ගේ නුවණ තියෙන වෙන කෙරෝලක. ඒගොල්ලෝ දන්නවා මෙතනින් ඒ දන්වැල පුරුකු ටික සම්බන්ධයි ඒගොල්ලොන්ට. අනිත් මිනිස්සු ගිහි පැවිදි දෙගොල්ලොන්ට මේකයි. මෙතන කියන දේ තව ස්ටෙප් පුරුකු දෙකක් යනකොට බොරු කරන්න පුළුවන් බව දන්නවා. හැබැයි ඉතින් සමාජයේ හරිය ප්‍රසිද්ධයි. අර මෝඩරැළ ඒ පස්සේ ගිහින්. ඒක නිසා දහම් සාකච්ඡා තුලින් තමන් හැමතිස්සෙම තමන් ගොඩ යන්න බලනවා මිසක් බණ අහගෙන කාගේ හරි අර අපේ භාෂාවෙන් කියන්නේ කාගේ හරි බෙල්ල මිරිකගෙන කියන ඒක නෙමෙයි. ඇත්තටම ඒක තමයි හරි වචනේ. තමන් ගොඩ යන්න බලනවා තමන්. තමන්නේ ගොඩ යන්නේ. තමන්ට බෑ අනිත් අය අරගෙන යන්න. ලේසි වෙන්නේ නැහැ. උපකාරයක් හැටියට බණ ටිකක් කිව්වට මේ ඔබලා ඔක්කොම මට ගොඩ දාන්න පුළුවන්ද? එහෙම ගන්න බුදුරජාණන් වහන්සේටත් ඒ වැඩේ කරන්න බෑ. මග පෙන්වීමක් තමයි කරන්නේ. ඉතින් තමන් දහම අහන්න ගියාම තමන්ගේ වැඩ අර ඒකට කියන්නේ මේ ආත්මාර්ථකාමී තමයි. අනිත් මිනිස්සු 1000ක් ප්‍රශ්න නොහැව්වත් කමන්නේ තමන් අහගෙන තමන් ගොඩ වෙලා යනවා. මොකද මොනවා කරන්නද? අනිත් මිනිස්සු මේ විදිහට බණ අහන්න දැන් මේක අහගෙන ඉන්නත් බෑනේ කී දෙනෙකුටද? මේක අහගෙන ඉන්නකොටත් මේක විවේචනය කරන්න කී දෙනෙක් ඉන්නවද? නිවියනේලි කී දෙනෙක් අහගෙන ඉන්න පුළුවන් මේ දහම. ඉස්සලා බලනවා හාමුදුරුවෝද? නෑ. ඒ හැම දෙයක්ම තියෙන ලෝකයේ අල්ලගත බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනකොට ධම්මේ සරණ යන්න. ධර්මයේ සරණ යන්න කියනකොට ඇඳගෙන ඉන්න වස්ත්‍ර පුද්ගලය සුද්දෙක්ද කියන්නේ කල්ලෙක්ද කියන්නේ හාමුදුරු සුදුද හාමුදුරු කළුද හාමුදුරු කෙන්යායෙන්ද හාමුදුරු දකුණු අප්‍රිකාවෙන්ද ඕ වැඩක් නෑ. අහනවා. වැඩක් තියෙනවද? අහනවා. එක තැනකට ඇලිලා නම් එතන සිට ඇලිලා. එතනම සිත ගොඩ නැගිලා ඇලි ඇලි යනවා නම් එතන හේතුවක් තියෙනවා. එතන දෘෂ්ටියක් තියෙනවා. එතකොට දහම නිදහස් වෙන්නේ නැහැ. ඒක නිසායි දහමේ අයිතිය කිසි කෙනෙකුට පවරුවේ නැහැ බුදුරජාණන් වහන්සේ. ධර්මයේ සරණ යන්න. රාष्ट्र වහන්සේ ධර්මයේ තමන් ඒකට කරන්නේ දහම. එච්චරයි. එතකොට එතන පුද්ගල ස්වරූපයක් ඇලෙන්නේ නැහැ. කණ්ඩායම්, පන්සල්, නිකාය ඕවා නැහැනේ බුදුදහමේ. නිකායවල කියන්නේ බුදුදහමේ ඒවා නැහැ. මේ මිනිස්සු හදාගත්ත දේවල්. දැන් නිකායට සිවුර අඳිනවා. රහත් වෙන්න පුළුවන්ද? සෝතාපන්න වෙන්නත් බෑ. දෘෂ්ටිය නිකායේ සිවුර ඒ විදිහට අඳින්න ඕනේ. පාට ඒ විදිහට තියෙන්න ඕනේ. ඇහුවොත් කියන්නේ මම අර නිකායේ කියලා. එතනම දෘෂ්ටිය. හොඳම දේ කරන්න තියෙන නිකායේ සිවුරු ටික ඔක්කොම ගලවලා එකක් අඳින්න ඕනේ. එකක් අඳින්න ඕනේ. අවංකවම හිතන්න. නුවණින් හිතන්න. අන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ කට්ටිය. තව ටිකක් දුරට යනකොට සිවුරත් ගලවලා පරිසං ඇඳලා ඔක්කොම එක තැනකට එන්න ඕනේ. හරියට බැලුවොත් ඇත්තටම සිවුර ඇඳ මිනිස්සයාට වෙනම විශේෂ කරන ඒ මිනිස්සයා ආර්යෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා ගිහියෙක්. ආර්ය උපවාදේ වෙනවා. සිවුර දාගෙන ආර්ය උපවාද කරනවා. අපි හිතන් ඉන්නේ මේ ගිහියා සිවුර දැම්මම ආර්ය උපවාද වෙනවා. ඒක නෙමෙයි වෙන්නේ අද කාලේ. අද කාලේ වැඩිපුරම ආර්ය වෙන්නේ ගිහිය තුල. ගිහියෝ තුල.
මොකද අර අය හිටියේ නෑ දහම තුල. ඒගොල්ලොන් දහම දියුණු කරේ නෑ. ඒ මොකද ඒ පුරුදු කරගත්ත සමාජය තුල ඒ රටාව තිබ්බේ නෑ. දැන් මම අර මුලදිත් කිව්වා වගේ මේ සමාජයේ දහම යන මගක් තියෙනවා. මේ මග හොඳ තාර දාලා තියෙන්න ඕනේ පාරක් යන්න. ඒ සංඝ සමාජය තුල ඒක නැහැ අද. ඒකට විවේචනයක් එන්නෙත් නෑ සංඝ සමාජය තුල. සංඝ සමාජය ඒක ආරක්ෂා කරගන්න බලන්නෙත් නෑ. මහානායක ගොල්ලෝ ඒක හදාගන්න බලන්නෙත් නෑ. එතකොට තමයි ඒක හරි පාරක යන්නේ. හරියට දහම් ඉගෙන ගන්න තැනක් නෑ. විශ්වවිද්‍යාල තියෙනෙත් අරවත් එක්ක මික්ස් වෙලා එන. ඒව ඇතුළට ගියම පෙළපාලි යනවා. ඒක වරදක් කියන්නත් බෑ. එතකොට මේ මාර්ගය හරියට නෑ. දහම ඉගෙන ගන්න තැන් ඒ විදිහට දහම් විශ්වවිද්‍යාල දහම ඉගෙන ගන්න කරන තැන් අඩුයි. ඒක නිසා පොඩි පැටව් හාමුදුරුවෝ ටික විභාගාත යනවා. ඉතින් ඒ අයට වඳින්න බැරි පුස්තකයක අද සමාජයේ පත් වෙලා. ඉතින් අපි ඒ අයටම දොස් කියන්න නරකයි. මේක හදාගන්න බලන්න ඕනේ. ඒක හදාගන්න බලන්න යනකොට යන්න තියෙන්නේ උඩ තැන් වලට. උඩ තැනුත් පිරිහිලා නම් සරිම තමයි. එහෙනම් බලන්න ඕනේ ආණ්ඩුව. ආණ්ඩුවත් පිරිහිලා නම් ඒකත් සරි. දැන් ප්‍රශ්න කොච්චරක් තියෙනවද? මහාන වෙන අයගේ වැරද්ද නෙමෙයි චුක්කක් වෙලාට තියෙන මේ ක්‍රමයේ වැරද්ද. ගිහි අයත් ඒකට ඕයියා කියනවා. ගිහි අයගේ එකම ප්‍රතිපත්තිය සිවුරට වඳින එක. එහෙම නැත්තම් ඍජු වෙලා ස්වාමින් වහන්සේ මේව වෙන්න ඕනේ නැහැ මේ විදිහට කියලා බණ චුට්ටක් කිව්වම ස්වාමින් වහන්සේලාත් සංවර වෙනවා. සෑම දිනම මේ තැන නැහැ. නමුත් වැඩිපුර ඉන්න ස්වරූපේ ඒ අය සිවුරු දාගෙන ගිහි වෙලා ඉන්නේ. එහෙම ශාසනයක් තුල ඔබට ඒ අයගෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බුදුරජාන් වහන්සේගේ පාරමිතා ශක්තිය සිවුරක් කියලා දක්වලා නැහැ. හරි දහම ඇසෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔබගේ ජීවිත කාලේ පොඩ්ඩයි තියෙන්නේ. ඔබ වැරදි මඟ දුවනවා. ඒ නිසා ධර්මයේ සරණ යනකොට අහන්න කලිසම් ඇඳගෙන කට්ටිය හොඳ බණ කියනවා. ඔබගේ මිතුරා හොඳ බණ ඔබට කියන්න පුළුවන්. එයා කලිසම් ඇඳලා ඉන්නේ, සාරිය ඇඳලා ඉන්නේ, ගවුම් ඇඳලා ඉන්නේ. එතකොට තමන් ලබාගත්ත මේ බුද්ධ ශාසනය තමන් ප්‍රතිඵලයක් ලබනවා. නැත්තම් මුල ඉඳලා මූලා වුණොත් මට මේ හාමුදුරුවෝ තමයි හොඳ බණ කියන්නේ. එයා මේ විදිහට ඉන්නේ සිවුරක් දාගෙන ඒ සිවුරත් බෙදනවා. රාමඤ්ඤ නිකාය නම් ටිකක් පහත් කරලා බලනවා. අර නිකාය නම් උසස් කරලා බලනවා. එහෙමත් බෙදෙන මිනිස්සු ඉන්නවා. ගිහි සමාජයේ ඉන්නවා. අසපුවේ නම් තව සලකනවා. අසපුවේ නෙමෙයි නම් තව තැනක. අසපුවේ කට්ටිය වෙන බණක් කියනවා අර කට්ටිය වෙන බණක් කියනවා. එහෙමත් සිත බෙදලා ඉන්නවනේ මිනිස්සු. දහමට නෙමෙයි ඇහිලා තියෙන්නේ. දහම හරිද වැරදිද කියලා තෝරගන්න බෑ ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ බෙදිලා. බණ අහන්න ඉස්සලා බෙදුනොත් ඔබගේ දෘෂ්ටිය ගලවල යනවද? ගලවල යන්නේ නැහැ. හැමතිස්සෙම සිත බෙදෙනවා. අරයා හොඳට භාවනාව දෙනවනේ. අරයා හොඳට භාවනාව දෙනවා කියන තැන අරයා භාවනාව දෙන්නේ නැහැ කියන අදහස එනවා. දැන් පුද්ගලයෝ නිසා බෙදනවා. එහෙම නැතුව දහම කරුණ ඔස්සේ බෙදන්න බලන්න. ඒ කිව්ව කරුණ වැරදි. අර කිව්ව කරුණ හරි. දහම ඔස්සේ බෙදනවා. ඒක වෙනම කතාවක්. පුද්ගලයෝ ඔස්සේ බෙදන්න එපා. මං කියන්නේ ඒකයි. අපි මිනිස්සු විවේචනය කරන්න කිව්ව අදහස් අනුව. නැත්තම් පුද්ගලයා අනුව නෙමෙයි මේක සුදු මිනිහෙක්නේ කළු මිනිහෙක්නේ කිව්ව ගමන් එතන තමන්ගේ සිත තුළින් ආවන තමන්ට මිනිස්සු දකින්න බෑ. තමන්ට ජාතිකයෝ 5 දෙනෙක් හම්බ වෙනවා. එක්කෙනෙක් චීන ජාතිකයෙක්, එක්කෙනෙක් ආසියාවේ, එක්කෙනෙක් ඉන්දියාවේ, එක්කෙනෙක් කළු මිනිස්සෙක්, එක්කෙනෙක් සුදු මිනිස්සෙක්. 5 ආකාරයට මිනිහා ජාතිය අනුව, කුලය අනුව බලනවා නම් එතන මනුස්සත්වය නෑ. එතන මනුස්සත්වය නෑ. දකින්නකොටම මේ සුදු මිනිහා ලස්සනයි, සුදු, කළු. එමිනියා කතා කරන භාෂාවෙන්. ඒ ඔස්සේ තමන්ගේ සිත බෙදනවා නම් තමන්ට මනුස්සත්වය එතන නෑ. ඒගොල්ලොම බෙදන්න ඕනේ තමන්ගේ සිත කය වචනයෙන් කියන කරන දේවල් මනෝ. කියන කරන සිතන දේවල් අනුව. අන්න එතන බුදුදහම තියෙනවා. එතකොට එතන බෙදී වින්වීමක් නෑ. යමෙක් කෙරෙහි ಜಾති ආගම කුලය ඇඳගෙන ඉන්න ස්වરૂපය නිකාය වස්ත්‍රය පිළිබඳ තියලා තමන් කතා කරනවා නම් තමන්ගේ එතන මනුස්සත්වය නෑ. තමන් කතා කරන්න ඕනේ දහම අනුව. ඒ අය කරන සිතින් කයින් වචනින් කරන දේවල් මත. ඒ මත තමයි ඒ අය වසලෙද්ද කියලා තීරණය කරන්නේ. වසලෙද්ද කියලා පහත් මිනිසුද කියලා සිතින් කයින් වචනයෙන් කරන කියන දේවල් මත තමයි තීරණය කරන්නේ. පැහැදිලිද කිව්ව දේවල්? පැහැදිලියි.
දැන් ඒවත් දෘෂ්ටීන් Tamanට නොදැනී තිබ්බට අමාරුයි ගලවන්න ඕවා. කොහේ හිර වෙලා ඉන්නවද දන්නේ. හැබැයි ඉතින් හැම දෘෂ්ටියක්ම ගලවනවා නෙමෙයි, හොයාගන්න බැරි තමන්ගේ මේ ඇත්තටම සක්කාය දිට්ඨිය වහන්නේ මොන දෘෂ්ටියෙන්ද කියන එකයි. ඒක ගැලවුණාට පස්සේ ඔක්කොම ඉතින් තමන්ට යථාර්ථය අවබෝධ වෙනවනේ. මේ manussත්වයේ කියන දේ අවබෝධ වෙනවා. අනිත් මිනිස්සු දුක කියන දේ අවබෝධ වෙනවා. අනිත් මිනිස්සුන් මුදිතාව කරුණාව ඉබේම පහළ වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ පැකේජ් එක හම්බ වෙනවා තමන්ගේ ඵලයට අදාළව. ඵලයට අදාළව පැකේජ් එක හම්බ වෙනවා. නමුත් මේ හරියටම විශේෂයෙන් තමන් ඇලීන දෘෂ්ටිය ගලව ගන්න තියෙන අපහසුව තමයි අපි සෑම දිනෙකම මේ සසරේ අතරමං වෙලා ඉන්නේ. එහෙම හිතන්න. ඒ දෘෂ්ටිය ගලව ගන්න අපිට බැරි වුණ නිසායි අපි මේ සසරේ අතරමං වෙලා ඉන්නේ. උත්සාහයක් ගන්නවා අපි මේ මග ඉන්න. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. අවසාන මොහොතේ තව විනාඩි කිහිපයකින් අපි නවත්වමු. දැන් 10 මාර විතර වුණා. මේ හඬපටි ඔස්සේ ප්‍රශ්න තියෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ ප්‍රශ්න තිබ්බොත් අරගෙන එන්නේ. ඉතින් විවිධාකාරයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. පහසුවට අරගෙන යන දහමක් දේශනා කරන්න තමයි මගේ අරමුණ. ඒක තමන්ගේ සිතටත් බරක් වෙන්නේ නැහෙනේ. පහසුවට රැගෙන යන්න පුළුවන්. යන තැන අරගෙන යන්න පුළුවන්. තමන්ට වඩන්න පුළුවන්. දිගින් දිගටම භාවිතා කරන්න පුළුවන්. ඒ ඔස්සේ තමන් හුරු වීමක් පුරුදු වීමක් වෙනවා. ඒක ඉබේම වෙනවා ඊට පස්සේ. ඒ පුරුදු වීම තුළ තමන්ට ලොකු දහම් කරුණු ටිකක් අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් නොදැනීම ඒක පුරුදු කරනවා. ප්‍රශ්න මොනවා හරි තියෙනවද අවසාන මොහොතේ? ටිකක් වේගෙන් කියාද මන්ද? ආයේ මේ හඬපටි කොහේ හරි වැටුණාම අහන්න. ප්‍රශ්න එන්න පුළුවන්. තමන්ගේ සිතට ගලප ගන්න තමන් කොහෙද ඉන්නේ කියලා ඒ ඔස්සේ තමන්ට ගැටලු වෙන්න පුළුවන්. ඒ ගැටලු විසඳා ගන්න බලන්න. අපි එහෙනම් ධර්ම සාකච්ඡාව නවත්වමු. ප්‍රශ්න නැති බවයි තේරෙන්නේ. ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.